තෙරුවන් සරණයි. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. ශ්‍රද්ධාවන්ත පින්වතුනි, අද දවසේදී ඔබ මේ සූදානම් වන්නේ බුදුරජාන් වහන්සේ නමක් ලෝකයට පහළ වෙලා පෙන්වලා දෙන ඒ උතුම් ධර්මය ඉගෙන ගන්නට ධම්මපාරමී ආරණ්‍ය සේනාසනය මුල් කරගෙන අපි මේ සංයුත්ත නිකාය හතර පොත් වහන්සේ කතා කරමින් සිටියේ. ඉතින් අද ඔබට සජීවීව මේ අසනීප තත්ත්වෝසේ ඔබට මේ ධර්මයේ ශ්‍රවණය කරන්නට මේ අවස්ථාව සලසා දෙන්නේ. බුදුරන් වහන්සේගේ ධර්මයේ ඉගෙන ගන්නකොට විශේෂයෙන්ම අපි මතක තියාගන්නට ඕනේ ඒ ධර්මයේ තියෙන විදිහටම ඉගෙන ගත යුතුයි කියන එක. මම හිතන්නේ ඔබට අපි මතු කරලා පෙන්නවා බුදු කෙනෙකුගේ ධර්මයක් කොච්චර ගැඹුරුද, ඒක කොච්චර වැදගත්කමකින් ඉගෙන ගන්නට ඕනද කියන එක. සූරත්වය වැඩි, සතිමත් බව වැඩි විමුක්තිකාමී සමාජයකයි බුදු කෙනෙක් උපදින්නේ. සූරත්වය වැඩි, සතිමත් බව වැඩි විමුක්තිකාමී සමාජයකයි බුදු කෙනෙක් උපදින. ඒ කියන්නේ අසාමාන්‍ය මිනිස්සු ඉන්න කාලෙක ඒ සමාජයකයි බුදු කෙනෙක් පහළ වෙන්නේ. ඒ කියන්නේ හැකියාවෙන් උපරිම මිනිස්සු. මොන හැකියාවෙන්ද? විමුක්තිය සඳහා අවශ්‍ය අංග වලින් යුක්ත හැකියාවෙන්. උපරිම මිනිස්සු හිටපු සමාජයක. එතකොට ඒ සමාජ පින්වතුනි ඒ විමුක්තිය සඳහා ඒ කියන්නේ සමාජයේ ගතියකින් මිනිස්සු හරිම සතිමත් සිහිවත් වාසය කරන්නේ. දක්ෂයි. නිවන් දකින්නම හොයනවා. ප්‍රතිපදා කරනවා, සිල් රකින්නවා. දැන් ඔබට අහන්න ලැබෙන්නේ නැති විකාල භෝජනයෙන් පවා වෙන් වෙලා හිටියා. බුදුරන් වහන්සේ භික්ෂූන්ට අර පළතිරියුස අනුදනන්නේ අන්‍ය ශාස්ත්‍රවරු අය විකාල භෝජනයෙන් වැළකී හිටීම කියන කාරණාව හේතු වෙනවා. ඒ කියන්නේ තමන්ගේ ශාස්ත්‍රවරුත් මේ හවසට විකාලේ වැළඳුවේ නැහැ. ඒ නිසා පළතිරියුස ගත්තේ කියලා ඒ පළතුරුස ගිහින් දුන්නාට පස්සේ තමයි බුදුරන් වහන්සේ අර අෂ්ටපාන එහෙම අනුදැනුවේ. ඊළඟට ඔය ගොඩාක් ಜಾති කියන්නේ උපෝසත දවසට එකතුල ධර්මයේ කතා කරන ඒවා. ඊළඟට වස් කාලේ එකතන වාසය කරන මේ ඔක්කොම ඒ විමුක්තිකාමී සමාජයේ තිබිච්ච ඒවා. ගොඩාක් ಜಾති තිබ්බා. එතකොට එවැනි සමාජයක බුදු කෙනෙක් පහළ වුණේ. පහළ වෙලා බුදුරජාන් වහන්සේ ඒ සමාජයේ මිනිස්සු ඉන්න තැනදීම ධර්ම දේශනා කරන්න බෑ කියලා හිතුණා. කියන්නේ කොහොම හිතිල්ලක්ද? දැන් සූරත්වයේ සතිමත්ත බ්‍රහ්මචාරීත්වයේ අග්‍ර සමාජයක මිනිස්සු සිටින කාලේ මිනිස්සුන්ගේ ආලය රාම, ආලය රත, ආලය සම්මුදිතා. ඒ කියන්නේ ආලය කියන අපට මතක් වෙන කාමික බවනේ. කාමික බව කියන එක නෙමෙයි හැම එකක්ම. එතකොට ඒ යමක සතුට වීම. ඒ කියන්නේ එවැනි සමාජයක මිනිස්සුන්ටත් මෙවැනි ස්වභාවයෙන් යුක්ත නම් බුදුරණන් වහන්සේට හිතුණානේ ධර්ම දේශනා කරලා මට වෙහෙසක් විතරයි කියලා. එහෙම හිතුණා. එහෙම හිතලා බුදුරණන් වහන්සේ මන්දෝත්සහය වුණා. එහෙම හිතලා මන්දෝත්සහය වෙච්ච බුදුරණන් වහන්සේ ධර්ම දේශනා කරන්නේ. ඒ කියන්නේ එහෙනම් කොහොම ගැඹුරුද? ගොඩක් ගැඹුරුයි. ඒ වගේ මේක ඉගෙන ගන්න අපට අවශ්‍ය වෙනවා ඒ විශාල අර සූරත්වයේ සතිමත් බව, බ්‍රහ්මචාරීත්වයේ ඒ වගේ හැකියාවල් යුතු බවත්
අසාමාන්‍ය විදිහට ඒක වැදගත්කමක්. මම හිතන්නේ ඔබ 113 ධර්ම සාකච්ඡාව ඇහුවා නම් අපි ඒකේ පැහැදිලි කරා අර කොරෝනා වලට බෙහෙතක් හොයා ගැනීම කියන කාරණා මුල් කරගෙන උදාහරණයකුත් අන්න ඒකෙදී අපි ඒක ලස්සනට පැහැදිලි කරා ඒ අවධානය කොච්චර වැදගත්ද කියන කාරණාව. මෙන්න මේ අවධානයෙන් යුක්ත අපි මේ බුද්ධ වචන ඉගෙන ගන්නට ඕනේ. නැත්නම් අපි ඔහේ අර කඩපිලට ගිහිල්ලා බඩුවක් ගන්නවා වගේ තමයි ඉගෙන ගන්න කිසිම වැදගත්කමක් නැතුව. අපි වැදගත් කියලා ලේබල් කරනවා. අපි අර අපට සොයන් වූ වින්දනයක් ලබා ගන්න අපි ඔක්කොම කරන්නේ. සැබෑවටම සත්‍ය හොයනවා නම් Tamanට වින්දනයක් ලබා ගන්න නෙමෙයි හොයන්නේ. ඇත්ත. Tamanට වින්දනයක් ලබා ගන්නවා කියන්නේ. ඒ කියන්නේ Tamanට අර හිතලු හැටියට තලු මරමරා ඉන්න. මනක්කල්පිත මනෝලෝකයෙන් ඉන්න. ඒ කියන්නේ මනක්කල්පිත මනෝලෝකය කියලා කියන්නේ අපේ මනසට එන දේවල් ඔස්සේ අපි ගලප ඉන්න. ඔන්න ඕකටයි අපි ඒකෙන් අපි සුවං වින්දනයක් ලබන්න අපි කටයුතු කරන්නේ. ඉතින් ඒක ඉක්මවන දෙයක් වෙන්නට ඕනේ මේ ධර්මය. සංයුත්ත නිකාය 4 පොත් වහන්සේ තුල අද අපට තියෙන්නේ දේවදහ වර්ගයේ දේවදහ සූත්‍රය තමයි ඉස්සල්ලාම තියෙන්නේ. ඒකන් සමයන් භගවා සක්කේස විහෙරති දේවදහන් නාම සක්‍යානන් නිගමෝ. ඒ කාලේ භාග්‍යතුන් වහන්සේ වැඩ වාසය කරේ සක්‍යාන්ගේ දෙව්දහ කියන නුවර. තත්‍රකෝ භගවා භික්ඛු ආමන්ත්‍රේසි භාග්‍යතුන් වහන්සේ භික්ෂුන් අමතනවා. භික්ෂුන් අමතලා කියනවා නාහම් භික්කවේ සබ්බ සංඤේව භික්ඛූනං චසු පස්සායතනේසු අපමාදේන කරණියන් වදාමි. නච පනහම් භික්කවේ සබ්බ සංඤේව භික්ඛුනා චසු පස්සායතන අපමාදේන කරණියන් වදාමි. මොකද බුදුරජාණන් වහන්සේ පෙන්නන්නේ මහණෙනි මම නුඹලාට මේ ස්පර්ශ ආයතන 6 තියෙනවනේ. මේ සියලුම අයට සියලුම භික්ෂූන්ට සියලු දෙනාට හැමෝටම මේ ස්පර්ශ ආයතන 6ට මේ පමානෝවි කටයුතු කළ යුතුයි කියලාම කියන්නේ නැහැ කියනවා. කියන්නේ අප්‍රමාදී විය යුතුයි කියලාම කියන්නේ නැහැ කියනවා. ඒ වගේම සියලුම අයට අප්‍රමාදයේ කටයුතු නොකළ යුතුයි කියලා කියන්නේත් නැහැ කියනවා. දැන් බලන්න මෙතන පෙන්නන මේ වගේ අවස්ථාවකදී පෙන්නන චසු පස්ස ආයතන යුතු කියලා. අර පෙන්නන කාරණාව එක්ක ස්පර්ශ ආයතන සලආයතන කියන වචනේ නෙමෙයි තියෙන්නේ චසු පස්ස ආයතන. එතකොට දැන් අපි ඒ යෙදිච්ච හැටිත් එක බලන්න ඕනේ. එතන බුදුරන් වහන්සේ යම් කාරණාවක් මුල් කරගෙන පැහැදිලි කිරීමක් කරනවා. ස්පර්ශ ආයතන 6ක් කියලා. ඒතර ස්පර්ශ ආයතනයක් කියනකොට මෙතනදී ඒ එක කාරණාවක් ඉන්නේ. හැබැයි ස්පර්ශයයි ආයතනය ඔක්කොම කතා වෙලා. මේ පටිච්චසමුප්පාද ධර්මයක් එක නෙමෙයි කතා කරන්නේ. සලආයතන කියන පරයය නෙමෙයි කතා කරන්නේ. මේ පෙන්වලා දෙන එක. පැහැදිලි කරන එක. මම හිතන්නේ ඔබට අපි අර පුංචි වචනයක හිමේ වීමේදී අර්ථ වෙනස් වෙන හැටි අපි ගොඩාක් කතා කරා. ඒක හොඳට මතක තියාගන්න. නැත්නම් එහෙම අපි මේවා අපි දන්න ඔක්කොම දාගත්ත තෙම පටලැවෙනවා. දැන් මෙතන මේ පැහැදිලි කරන්නේ කියලා දීමක්. සලආයතන පච්චයා නාම රූප පච්චයා සලආයතනං කියන පරියාහෙම නෙවෙයි. පටිච්චසමුප්පාද ධර්ම වූ සලආයතන කියන කාරණාව එහෙම නෙවෙයි. ඒක දර්ශන කෝණයක්. දර්ශනයෙන් යුක්ත බවත්. එතන වචනයක් එතන වෙනම වචනයක් පැහැදිලි කරන්නේ. එතකොට මේ වචනේ යෙදিলা තියෙන හැටි බලන්න ඕනේ. මෙතන පැහැදිලි කරන්නේ පස්ස ආයතන කියලා. ස්පර්ශ ආයතන. අපි මං හිතන්නේ පස්ස ආයතන කියලා සූත්‍රයක් කතා කරන්නේ. ඔන්න බුදුරණවහන්සේ වදාලා සියලු භික්ෂූන්ට මේ ස්පර්ශ ආයතන 6 නොපමාවිය යුතුයි කියලා කියන්නේ. ඒ කියන්නේ අප්‍රමාදීව කටයුතු කළ යුතුයි කියලා කියන්නේත් නෑ. හැබැයි හැමෝටම අප්‍රමාදව කටයුතු නොකළ යුතුයි කියලා කියන්නේත් නෑ. ඊයේතේ භික්කවේ භික්ඛු අරහන්තෝ කීනාවසෝ උසිතවන්තෝ කතකරණී ඔහිතබාරෝ සනුප්පත සදත්තෝ පරික්ඛින භව සංයෝජනෝ සම්මදඤ්ඤා ඉමුත්තෝ. මහණෙනි යම්කිසි රහතන් අරහත්ත්වයට පත්වෙච්ච භික්ෂුවක් ඉන්නවා සියලුම භව සංයෝජන ඉක්මවපු තේසහම් භික්කවේ භික්ඛූණං චසු පස්සායතනේසු නප්පමාදේන කරණියං උදාමි. අන්නේ භික්ෂුවට මේ චසු ස්පර්ශ ආයතන 6හි අප්‍රමාදයෙන් කටයුත්තක් නොකියමි කියනවා. අප්‍රමාදයෙන් කළ යුතු. තංකේස හේතුව. ඒයි මොකද්ද හේතුව? කතන්තේසං අපමාදේන අබබ්බාතේ පමජ්ජිතු. ඔහුට අප්‍රමාදීව කළ යුත්තක් නැහැ. ඒක අප්‍රමාදීව කළ යුත්තක් නැහැ. ඔහු සම්පූර්ණයෙන් අප්‍රමාදීව වාසය කරලා තියෙන්නේ. කළ යුත්තක් නැහැ. හැබැයි ඔහු ප්‍රමාදයටපත් වෙන්නෙත් නැහැ. ඔහු ප්‍රමාදයටපත් වෙන්නෙත් නැහැ. ඔහු අප්‍රමාදීව කළ යුත්තක් කරලා තියෙන්නේ. ආයි කරන්න දෙයක්වත් නැහැ. යේචකෝ හෝති භික්ඛවේ භික්ඛු සේකෝ අපමත්තමානසෝ අනුත්තරං යෝගක්කේමං පත්තේමානෝ විහරಂತಿ.
යම් කිසි භික්ෂුවක් ඉන්නවා සේකයි හික්මෙනවා. නිවන අපේක්ෂාවෙන් වාසය කරන්නේ. දැන් ඊතර මේ අප්‍රමාදීව කටයුතු කළ යුතු බව පෙන්වන්නේ කාටද? සේකයටනේ. සේකයටනේ මේක මොකද්ද මේ කියන්නේ කියන කාරණා වැටහෙන්නේ. අනික වැටහෙන්නේ නැහනේ. මේ සේකයටයි අප්‍රමාදී වෙන්න කියන්නේ. එතකොට සේක නොවිච්ච කෙනෙකුට මොන වචනයක් දෙන්න වෙයිදනේ? දැන් මේ කියන්නේ අප්‍රමාදී වෙන්න කියන්නේ කාටද? නිවන අපේක්ෂාවෙන් ඉන්න සේකයට. අනික් කෙනාට නෙමෙයි. ඒ කෙනාට එන එකට වෙන කියන්න වචනත් නැහැ. අප්‍රමාදීව කටයුතු කළ යුතුයි මේ සේකයා. තේසම් භික්කවේ භික්ඛූණං චස පස්සායතන කොහොමද මේ භික්ෂුව අප්‍රමාදීව කටයුතු කරන්නේ? මේ භික්ෂුව අප්‍රමාද කටයුතු කළ යුතු කොහොමද? තං කිස්ස හේතු අන්න භික්ෂුව තමයි ස්පර්ශ ආයතනයේ හයේ අප්‍රමාදීව කටයුතු කළ යුතු. ඒකට හේතුව මොකද්ද? ඔන්න පැහැදිලි කරනවා. ඔය අප්‍රමාදව කටයුතු කරන ආකාරය සාන්තිවික්කේ චක්කු විඤ්ඤය රූපා මනෝරමා අමනෝරමා තස්ස ත්‍යාස පුස්ස චිත්තං න පරියාදයන්ති තිට්ඨන්ති චේතසා. ඔන්න දැන් කුමක් සඳහාද අප්‍රමාදීව කටයුතු කළ යුතුයි කියන්නේ කියලා දැන් මේ පැහැදිලි කරන අප්‍රමාදීව කටයුතු කරන හැටි. මොකද්ද පැහැදිලි කරන්නේ? සේක කෙනෙක් අප්‍රමාදීව කටයුතු කරන හැටි. අනික් කෙනෙකුට මේ න්‍යාය මොකද්ද කියන එක හෙවීමක් නිසලා තියෙන්නේ නේද? සේකයා ඔන්න අප්‍රමාදීව කටයුතු කරන හැටි පැහැදිලි කරනවා. කොහොමද? මේ ඇසින් දත යුතු. දැන් මේ ඇසේ විඥානය ගැන නෙමෙයි කියන්නේ. චක්කු විඤ්ඤය කියන්නේ චක්කු විඥානය ගැන නෙමෙයි. ඇසින් දත යුතු රූප තියෙනවා. ඒ රූප මනෝරමා. අන්න මනස ප්‍රියමනාප වෙන අමනෝරම, ඒ කියන්නේ අමනාප වෙන මනසට, ඒ කියන්නේ ප්‍රියමනාප නැති මෙන්න මේ කරුණු තියෙනවා. ඇසින් දත යුතු රූප. දැන් එතකොට හොඳට මතක තියාගන්න මේ කියන කාරණාවේදී මේ කවුද මේක කරන්නේ? සේකයා. සේකයා කරන්නේ මොකද්ද? එයාට හම්බ වෙනවා මගේ ඇහැට පේන රූප කියලාද? එහෙම කියන්නේ නැහැ මෙතන. එහෙම වෙන්නේ නැහැ. මොකද්ද මේ කියන්නේ? ඇසින් දත යුතු රූප. කාගේද? අදාළ නැහැ. දැන් අපට කාගේ ඇහැද? මගේනේ. වෙන කාගවත් ඇහැද? නේ මගේනේ ඇහැ. මේ ඇහැනේ, අර ඇහැනේ. ඒ ඇහැක් අපිට තියෙනවනේ. දැන් සේකයට ඒ කාරණාවක් එදෙනවද? නේ සේකයාගේ එහෙම එකක් නැහැ නේ. සේකයට තියෙන්නේ මොකද්ද? ඇහින් දත යුතු රූප. ඇසින් දත යුතු රූප කියන එකයි මේ හරි අර හරි මගේ හරි කියන එකයි වෙනස්. ඇයි සේකයා කියනකොට පින්වතුනි චක්කුං අනිච්ඡං සද්ධාති අදිමුච්චති චක්කුං අනිච්ඡං ඥානාති පස්සති කොච්චර දේවල් වෙලාදනේ. එතකොට මේ ඇහැ මගේ ඇහැ කියන එක කදාලා නැහැනේ. ඒවා යෙදෙන්නේ නැහැනේ. හැබැයි ඇහැ අන්න ඇහැ කියන කාරණාවක් යෙදিলা. එතකොට මේ කතා කරන්නේ ඒ කරුණ. ඔබට මම මුලින්ම පැහැදිලි කරේ එකයි බුදුරණවහන්සේ ධර්ම ඉගෙන ගන්න කොච්චර අවධානයක් ඕනේද කියලා. දැන් එහෙම නැත්නම් අපි මෙතනදී ගත්තොත් එහෙම ඇහැට පේන රූපේ කියලා මට හම්බ වෙන මගේ ඇහැක් කියලා යොදාගත්ත එරිච්ච ඇහැට පේන රූපේ දැනෙන රූපේ කියලා කොච්චර වැරදිද? මේ පෙන්වන්නේ ඇසින් දත යුතු රූප. එතකොට ඇස කියන කාරණාව යෝපි හේතු යෝපි පච්චයෝ යම් හේතුවක යම් ප්‍රත්‍යයෙන් ඇස කියන කාරණාව අනිත්‍ය ප්‍රත්‍යයෙන් තියෙනවා නම් ඇස අනිත්‍යයි. එතකොට ඒ නුවණ සේකයාගේ තියෙනවනේ. මේ ඇහැ මගේ ඇහැද? නෑ. ඇසින් දත යුතු රූපය එක මනෝරම මනසට ප්‍රියමනාප සහ අප්‍රියමනාප දේ ඉපදෙනකොට ත්‍යාස පුස්ස චිත්තං ඒවා ඒ කාරණා ස්පර්ශ කියන්නේ පහස ලබනකොට අන්න දැන් මේ කියන්නේ තින්න සංගති පස්සෝ කියන එකද නේ. පුස්ස කියන වචනේ පස්ස කියන වචනේ තේරුම ලැබෙනවා ගැටෙනවා කියන එකනේ. බුදුරයන් වහන්සේට පටිච්චසමුප්පාද විග්‍රහයේ පස්සේ කියන එකටනේ තින්න සංගති පස්සෝ කියන්නේ. අපි හිතාගෙන හිටියොත් එහෙම මේක මේ ලෝකේ බුදුරන් වහන්සේ මැව වචනයක් කියලා නම් ඔන්න හරි තින්න සංගති පස්සෝ කියලා විතර දාන්න පුළුවන්. බුදුරන් වහන්සේ මැව වචනයක් නෑනේ ලෝකේ. ඒතර පස්ස කියලා කියන්නේ මොකද්ද? මේ එකතු වීම, ගැටීම, ලැබීම, හම්බවීම. ඒකට භාග්‍යතුන් වහන්සේ පටිච්චසමුප්පාදේ පෙන්නනවා බුදුරන් වහන්සේට ආවේනික වූ විග්‍රහයක පස්ස කියන්නේ තින්නම් සංගති පස්සෝ කියලා. දැන් මෙතන පෙන්වන්නේ නැහැ එහෙම කතන්දරයක්. මෙතන මේ සාමාන්‍ය විවහාරය. ඒතර ස්පර්ශ පහ දැන් ඒ මොකද්ද අර ලැබෙන එක දැන් මනෝරම මනාප මෙන්න මේ කාරණා ස්පර්ශ වෙනවා කියන එක, ලැබෙනවා කියන එක, හම්බෙනවා කියන එක, යෙදෙනවා කියන එක, ඒක වාසය කරනවා කියන එක, හම්බෙනවා කියන එක. චිත්තං පරියාදාය තිට්ඨති. අන්න සිත ඒහා ගැල ගන්න නැති වෙන්න.
දැන් බලන්න අර උපයුපාදාන අබිනිවේෂ විනිබද්ද නොවන කාරණා ශේකයාගේ ප්‍රතිපදා දිස්මතු වෙනවා. දැන් මේක ඒකනේ පෙන්වන්නේ. දැන් ස්පර්ශ වෙනවා. ස්පර්ශ වෙනවා කියලා කියන්නේ මොකද? ලැබෙනවා, හම්බ වෙනවා කියන එක. තින්න සංගති පස්සෝ කියන එක නෙමෙයි හම්බ වෙනවා, ලැබෙනවා කියන එක. මොනවද ලැබෙන්නේ? ඇසින් දත යුතු රූප. දැන් ඇසින් දත යුතු රූප කියනකොටම පින්වතුනි බුදුරණවහන්සේ පෙන්නපු මේ පස්සේ කියන කාරණාවක් කතාව වෙදින්නේ නැහැනේ. බුදුරණවහන්සේ පෙන්න පස්සේ පෙන්න අසත් රූපත් විඥානෙත් එකතු වීම කියන කරුණක් ඒකත් එක්කනේ. දැන් මෙතන වෙන එක. ඇසින් දත යුතු රූප. මනාප අමනාප මෙන්න මේ දෙක ලැබෙනවා. මනාප අමනාප කියන කාරණාවක් ලැබෙනකොට ආයේ පස්සේ කියන කාරණාවයි. ඒ පස්සේ කියන්නේ සංකත ධර්මයක් නේ. එතකොට දැන් ඒකෙදී න පරියාදි අන්න ඒකේ ඒකට බැහැ ගැනීමක් නැත්තම් ඒකත් එක්ක මේ යට කර ගැනීමක් සිත මොකද වෙන්නේ වෙන්නේ නැහැ. දැන් ඔන්න බලන්න මේ මොකද්ද මේ විග්‍රහ කරන්නේ අප්‍රමාදීව කටයුතු වෙන හැටි. දැන් අලුතින් මේකට ලේබල් දාන්න ඕනේද අනිත්‍ය සංකත පටිච්ච සමුප්පන්න නැත්තම් ඕලාරික ගොරෝසු එහෙම නැත්තම් මේ රෝගයක් ගෙඩියක් කුලක් නැත්තම් උදේවය දාන්න ඕනේ. අපිට ඕනැති අරක වෙන එකක් දාන එක වෙන එකක්. දැන් මේ කරුණ වෙනෙව්වා අපි ආය අර අනිත්‍ය සංකත පටිච්චසමුප්පන්න ඊළඟට උදේවය වෙන ඒව වෙනෙව්වා. ඒ කියන්නේ ලෝකේ තියෙනවා තියෙන හේකුයි ආය අපට නැති කරන්න හේකුයි. න්‍යාය දෙකක්. දැන් එහෙම කියන්න අවශ්‍ය නැහැ. ශේඛයාගේ දර්ශන කෝණය මොකද්ද? ඒක තමයි මේ පෙන්වන්නේ මගේ හැකියාව නෙමෙයි. ඇසින් දත යුතු රූප. දැන් ඒක නිට්ටයයි කියලාද යන්නේ? නිත්‍ය සංඥාවක් වෙන්නේ නැහැ කියනවා නේතන්ඨානංගයේදී. මම හිතන්නේ ඔබ බහුධාතුක සූත්‍රය ඉගෙන ගත්තා නම් ඨාන අට්ඨාන කුසලකේදී ලස්සන පැහැදිලි කරන්නේ. වෙන්නේ නැහනේ. සුඛ අත්ත් සංඥා වෙන්නේ නැහනේ. කෝණේ ඒකනේ. ඉතින් ඒ කෝණියත් එක්ක මේකට යමුනාට පස්සේ මොකද වෙන්නේ? ආය අනිත්‍යයි සංකතයි පටිච්චසමුප්පන්නයි අනාත්මයි හේතුඵල ධම ලේබල් කරන්න නෑ. ඒක තමයි එයාගේ කෝණය. දැන් මෙන්න මේ විදිහට ඇසින් දත යුතු රූපේ මනාපමනාප කාරණාව ස්පර්ශ වෙනකොට ඒ කියන්නේ ස්පර්ශ පහස ලබනකොට ඒවා ලැබෙනකොට අර සිත ඒකට බැසගන්නේ නෑ න පරියාදාය තිට්ඨಂತಿ චිතසා අපරියාදාන ආරද්ධං හෝති විරියං අසල්ලීන. අන්න එතකොට මොකද වෙන්නේ? සිත ඒකට බැසගත්තේ නැති වුනහම නැත්නම් සිත හැකිලුන් නැති වුනහම ඒ කියන්නේ අරකට යමු නොවුනහම අල්ලා ඒක හා එකතු නොවුනහම ආරද්ධං පටන් ගන්නවා වීරිය හැකිලිච්ච නැති විදිහට. හැකිලිලා නැහැ. දැන් හැකිලින්න නම් අර යම් වූ කෙනෙක්ට අයිතිත්වයක් දෙන්න වෙනවා. දැන් ඒව ඉක්ම වෙලානේ. අර හැකිලිච්ච නැති වූ වීරියක් පටන් ගන්නවා. උපට්ඨිත සති අසම්මුට්ටා. සිහියක් එළඹිලා තියෙනවා මුලාවෙන් නැතුව. පස්සද්ද කායෝ අසාරද්දෝ. පසද්ද මේ කය සැහැල්ලු වෙලා සංසිඳිලා තියෙන්නේ. සමාහිතං චිත්තං ඒකග්ග. සිත සමාධියටපත් වෙන එකඟ වෙනවා. ඉමං කෝහම් බික්කේ අපමාද පලං මෙන්න මේ විදිහට අප්‍රමාදීව කටයුතු කරනකොට මේ ස්පර්ශ ආයතන හයේ හික්මෙනකොට අන්න මොකද වෙන්නේ? ඒ අප්‍රමාදීව ඒ කළ යුතු කාරණාව කරන්නේ ඔන්න ඔය විදිහටයි. ඒකෙදී යම්කිසි ඵලයක් ලැබනවා නම් අන්නේ ඒ කාරණාව එක තමයි මේක වෙන්නේ. ඒ කියන්නේ ප්‍රතිඵලය. දැන් ඒ කියන්නේ මේක තමයි ප්‍රතිඵලය වෙන්නේ. ඒ කියන්නේ බුදුරණවහන්සේ පෙන්වන්නේ කළ යුතුයි කියලා අප්‍රමාදී මෙන්න කළ යුතු බව. දැන් මේකෙදී අර කරුණු මුකුත් කියන්නේ නැහැනේ. ඇයි? සීක කෙනෙක් එහෙම කරනකොට ඉස්මතු කරලා දෙන්න දෙයක් නැහැ. ආයි කරුණු කියන්න දෙයක් නැහැ. මෙන්න වැඩ වාසී සීක කෙනෙක් වාසය කරන හැටි. ඊළඟට සම්තිමික්කේ සෝත විඤ්ඤාය සද්දා. ඒ වගේම කනින් අසීතු සද්ද තියෙනවා. මනෝ ලස්සන ප්‍රියමනාප අප්‍රියමනාප කනින් ඇසියුතු සද්ද නාසයෙන් දතියුතු ගන්ධ දිවෙන් දතියුතු රස කයෙන් දතියුතු පහස මනසින් දතියුතු අරමුණු. ඒතකොට හොඳට මතක මනසින් දතියුතු අරමුණුත් මනසින් දතියුතු අරමුණුත් තියෙනවා මනාපමනාප. දැන් අපි ඕව වැඩි හිතන්නේ නැති වුණොත් අපිට ඇත්තටම අපි අර මං මුලින් කිව්වේ අපි ස්වයං වූ වින්දනයක් ලැබලා තලුමරමර මනෝලෝකික ජීවත් වෙනවා කියලා. මනක් කල්පිත ලෝකික. ඒ කියන්නේ හිතලු හැටියට ධර්මය අරගෙන ඒකනේ ජීවත් වෙන්නේ. නමුත් දැන් ඊට එහා යන ප්‍රතිපදාවක් මේක.
එතකොට අන්න දැන් මනසට එන ප්‍රියමනාප අමනාප මෙන්න මේ කාරණා එක්ක මොකද වෙන්නේ? මනසින් දත යුතු ඒ අරමුණෙත් අර ඒ ස්පර්ශ වෙනකොට ඒ පහස ලබනකොට හිත ඒකට බැහැගන්නේ නැතුව අර විදිහට සමාධිය ලැබෙමින් ඒ අප්‍රමාදීව කටයුත්තේ දෙනවා. අන්න ඒක කියන අප්‍රමාදීව කළ යුතු කියන කාරණාව. ඒ තමයි දේවදහ වර්ගයේ දේවදහ සූත්‍රය. කන සූත්‍රය. ලාභාවෝ භික්කවේ සුලද්දංගෝ භික්කවේ කනෝ පටිලද්දෝ බ්‍රහ්මචර්යාය. මහණෙනි ඔබට ලාභයක්මයි, මහණෙනි ඔබට හොඳ ලැබීමක්මයි මේ බ්‍රහ්මචර්යාව. නැත්නම් මේ නිවන් මඟ මේ ලැබිලා තියෙන මේ ක්ෂණයක්, නැත්නම් මේ ක්ෂණයක් කියන්නේ ඊ타මත්ම වාසනාවන්ත අවස්ථාවක්. කියන්නේ මේක නොලැබෙන එකක්. ඒකයි මේ ක්ෂණයක් කියන්නේ. අන්නේ දෙයක් ලැබිලා තියෙන්නේ. ඒ කියන්නේ අපි උදාහරණයක් හැටියට ගත්තොත් මේ සාමාන්‍ය පුංචි උදාහරණයක් මම කියන්නේ අපි හිතමුකෝ මුළු මහත් පෘථුවියම තියෙනවා කියලා. මුළු මහත් පෘථුවිය අපි හිත මුළු මහත් පෘථුවිය වගේම මේ අබයට වගේ සියුම් වැලිකට තියෙනවා කියලා. ඒකේ අබයටයක් කොච්චර වටීද? ඒකේ අබයටයක් කොච්චර වටීද? ඒ කියන්නේ අබයටයක් කියන්නේ ඒකේ රත්තරන් අබයටයක් කියන්නේ එක අබයටයක් රත්තරන් නැත්නම් එක අබයටයක් ඒකේ වටිනාකම වැදගත්ම අබයටේ නම් එක අබයටයක් නම් අර ගොඩ එක බලනකොට අර අබයටේ කොහොම වටීද? හිතා ගන්න බෑ නේද? ඒක සාමාන්‍ය උදාහරණ. එහෙම කියන්නත් බෑ. එතකොට මේ බ්‍රහ්මචර්යාව මේ නිවන් මඟ යෙදෙන මේ ප්‍රතිපදාව එච්චර ක්ෂණයක් එච්චර වටිනවා. දිට්ඨා මයා භික්කවේච්ච පස්සායතනිකා නාමා නිරය මම දැක්කා මහණෙනි මේ ස්පර්ශ ආයතනික නිරය. තත්ත යම් භික්කවේ ඒ ස්පර්ශ ආයතනිකේ නිරය මොකද වෙන්නේ? තත්ත්‍යම් කිංචි චක්කුණා රූපං පස්සති යම් කිසිව ඇසින් රූපයක් දකිනවද? අනිට්ටං රූප යේව පස්සති නෝ ඉට්ඨ රූපං අකාන්ත රූපං චේ පස්සති නෝ කාන්ත රූප. ඉෂ්ඨකාන්ත රූප නෙවෙයි දකින්නේ, අනිෂ්ඨකාන්ත රූපමයි දකින්නේ කියනවා. ඒ පස්ස ආයතනික නිරේ. සද්ධාහන කොටත් එහෙමයි, ගන්ධ ලබන කොටත් එහෙමයි, රස ලබන කොට, පහස ලබන කොට, අරමුණු හිතනකොට ඉෂ්ඨකාන්ත ඒවා ලැබෙන්නෙම නැහැ කියනවා. මේ පස්ස ආයතනික නිරේ ලැබෙන්නේ මොකද්ද? අනිත්‍යකාන්ත දේවමයි ලැබෙන්නේ කියනවා. ලාභාවෝ භික්කවේ නුඹලට ලාභයක්. සුලද්දංගෝ භික්කවේ නුඹලට මනා ලැබීම. කනවෝම පටිලද්දෝ බ්‍රහ්මචාරී මේ ෂණය මේ බ්‍රහ්මචාරීත්වයට ලැබිච්ච ෂණය මනා ලැබීම. දැන් ඔන්න ඒ නිරය ගැන කියන දැන් අපි බලන්න මේ දේශනාවක් හරියට හිතන්න තුනම වරදින වැරදිල්ල නේ. දිට්ඨමයා භික්කවේච්ච පස්සායතනිකා නාම සග්ගා. ඒ වගේම තියෙනවා ස්පර්ශායතනික හයක් යුක්ත ස්වර්ගයක් තියෙනවා. ඒ ස්වර්ගයේ සුගතියේ ඇසින් රූප දකිනකොට ඉෂ්ඨකාන්ත මනාපදේමයි අනිෂ්ඨකාන්ත මනාපදේ ලැබෙන්නේ නැහැ. කනින් සද්දෙන් නාසයෙන් ගන්ධයෙන් ඒවා දිවට රස කයට පහස මනසට හිතන කොටත් ඉෂ්ඨකාන්ත මනාප දේවල්මයි ලැබෙන්නේ, අනිෂ්ඨකාන්ත මනාප දේවල් ලැබෙන්නේ. ඉතින් හොඳයිනේ. හොඳ නැද්ද? අපට නම් හිතෙන්නේ හොඳයි නේද? හොඳයිනේ. බුදුරණවහන්සේ ඒකත් පෙන්වන්නේ මොකද්ද? බ්‍රහ්මචර්ය ලාභයක්. ඒක දැන් අරක නම් වැඩක් නැහැ කියන එක සාධාරණයිනේ. අනිෂ්ඨකාන්ත මනාප දේම තියෙනවා කියන එක සාධාරණයිනේ. දැන් මේකත් පෙන්වන්නේ මේකත් වැඩ. ඒ කියන්නේ දැන් අරක දුක් විඳින්නම තියෙනවා. මේක මොකද්ද පෙන්වන්නේ? ඉතින් අනිෂ්ඨකාන්ත අමනාප දේවල් නොලැබෙද්දී මේ බ්‍රහ්මචර්ය වාසයකට යොමු වෙන්නේ කොහෙද? ඒ කියන්නේ දැන් බ්‍රහ්මචර්ය වාසයකට ඉඩක් නැති බවක් මේ පෙන්වන්නේ දෙකෙන්ම. දැන් අපට හිතෙන්නේ නැහැ නේ ඕක. දැන් අපට ඉතින් නිරය ගැන පෙන්වනවා නම් හරි කියලා. නිරය ගැන පෙන්වන කොටත් අපට හිතෙන්නේ බ්‍රහ්මචර්ය වාසයට ඉඩක් නැහැ කියලා. දැන් මට දුක් විඳින එක කාරණා වදයක් කියලා හිතින්නේ. ඔන්න බලන්නකො අපි මේ හිතන කාරණා සූත්‍රයක බලනකොට අපට හිතෙන්නේ මට දුක් විඳින එක වදයක් කියන එකනේ අර නිරය ගැන හිතනකොට. ඒකටනේ අකමැති. ඒකනේ අපි මේ නිවන් දකින්න යන්නේ තමන්ව සතුටු කරන්න. ඇත්ත හොයන්න නෙමෙයිනේ, ශ්‍රද්ධාවෙන් නෙමෙයිනේ. බුදුරන් වහන්සේට අනුගත වෙන්න නෙමෙයිනේ. තමන් අතුරු ගන්නයි අප කොහොම හරි තමන් නිරයෙන් මුදව ගන්න ඕන.
ඒක හිතනකොට හිතෙන්නේ ඒකනේ. නිවන් මාර්ගත් එක්ක නෙමෙයි. ඒක නිසානේ අපට අර ස්වර්ගය ගැන හිතෙන්නේ ෂෝක් කියලා. දැන් ඒකත් පෙන්වන්නේ එහෙම ස්වර්ග තියෙනවා. එහෙම ස්වර්ග තියෙද්දි මේ වටිනා අවස්ථාවක් ලැබුණා මේ ෂණයක් නිවන් මඟ. මේ බ්‍රහ්මචාරීත්වය. ඒ වටිනාකම් පෙන්වන්නේ. ඇයි ඒ වගේ දෙයකට යමු වෙලා තියෙද්දි මේ නිවන් මඟ කියන කාරණාවේ දෙන්නේ නැහැ. නිවන් මඟකට මේ කාරණාව වටින්නේ නැහැ. කනාවෝම ලාභවෝ භික්කවේ සුලද්දං වූ භික්කවේ කනාවෝ පටිලද්දෝ බ්‍රහ්ම. උඹලාට මේ බ්‍රහ්මසාර මේ පැවිදි ජීවිතය නැත්නම් මේ නිවන් මඟ වඩන ජීවිතේ මනා ලාභයක් මේ වටිනා ෂණයක් කියනවා. ඒ දෙකම පෙන්වන්නේ එකම අර්ථයේ කුළු ගැන්වෙන්න. හැබැයි එක පැත්තක් දුක්ඛිතම ජීවිත, අනික පැත්ත සුඛිතම ජීවිතය. එකක් දුක්ඛිතම ජීවිතේ, අනික පැත්ත සුඛිතම ජීවිතේ. ඒ නිසා හොඳට හිතන්නේ අපි අපට ඕන කෑලි මේ සූත්‍ර වලින් ගත්තොත් එහෙම සර්පයාගේ නැට්ටෙන් තමයි අල්ලන්නේ. ඊළඟ සූත්‍රය සග්ගහ්‍ය සූත්‍රය. රූපා රාමා භික්කවේ දේ මනුස්සා රූප රතා රූප සම්මුදිතා රූප විපරිණාම විරාග නිරෝධා දුක්ඛං භික්කවේ දේ මනුස්සා විහරಂತಿ. මහණෙනි මේ දෙවි මිනිසුන් රූපා රාමා රූපේ ආරාමයේ කරගෙන ඉන්නේ, වාසස්ථානයේ රූපේ අලිලා ඉන්නේ, රූපේ පිහිටලා ඉන්නේ. රූපේ විපරිණාමයෙන් විරාගයෙන් නිරෝධයෙන් කියන්නේ රූපේ විපරිණාම විරාගය කියන නැතිවීමෙන් මොකද වෙන්නේ? දැන් බලතල විරාග නිරෝධ ඔය ඔක්කොම වචන ලෝකයේ යෙදෙනෙව්වේ. දුකක් උපදිනවා. දෙවි මිනිස්සු දුකින් වාසය කරන්නේ. සද්ධාරාමා, ගන්ධාරාමා, රසාරාමා, පොට්ටබ්බාරාමා, ධම්මාරාමා. හොඳට මතක තියාගන්න. මොකද්ද? ධර්මයේ අරමුණු. ඒ කියන්නේ මම ඔබට කිව්වේ ඒක අපි හිතලු ලෝකෙක ඉන්නේ කියලා. අපි මනෝ ලෝකෙක ඉන්නේ කියලා. අපි මනක් කල්පිත දෙයක ඉන්නේ කියලා. අපි සොයං වූ වින්දනයක් ලැබෙමින් ඉන්නේ කියලා. ඇයි මනෝ ලෝකෙ නෙමෙයිද ඉන්නේ? ධම්මාරාමා, ධම්මරතා, ධම්ම සම්මුදිතා. ඔකනේ අපි ලෝකේ. ඒකත් එක්කම නේ ඕකෙන් පණින්න පුළුවන්ද? ඒකෙන් පණින්නේ සේකයා සේක ප්‍රතිපදාවෙන් යන තැනදී. ඒකයි මේක අති ගහම්බිර ධර්මයක් කියන්නේ. මනෝලෝක මනස්කාන්ත මනක්කල්පිත දේවල් වලට ඉඩ නැත්තේ. ඔබට 113 ධර්ම සාකච්ඡා අහනවනේ අපි ඒක ලස්සන උදාහරණයක් කිව්වා. දැන් අපි හිතමු මානසික ලෙඩ තියෙන සමහර ඇත්තෝ ඉන්නවා. එයාලට ඒක ඇත්තක්. එයාලගේ ඒක සත්‍යයක්. දැන් අපට විකෘතියක් වගේ පේනවා. සමහර කරුණු කියනවා එයාලට බොරුවක්ද ඒක? නෑ සත්‍යයක්. ඇයි සත්‍ය වුනේ? එයාලගේ මනෝලෝකෙට ඒක ඇත්ත වුණා. ඒ මනසට අරමුණක් කියලා ඒක ඇත්ත වුණා. ඉතින් අපට දැන් අපිත් ඕකෙම ඉන්නවා. ඕකෙම ඉද්දි අපි හිතනවා අපි ඇත්තේ ඉන්නේ කියලා. අපිත් මනෝලෝකෙ නෙමෙයි අපට ආපු ධම්මාරාම ධම්ම රත ධම්ම සම්මුදිත එක්ක නෙමෙයි දින්නේ. ඒක අපි හැම දෙයක්ම ගත කරන්නේ එහෙමනේ පින්වතුනි. කොහෙනම් නිදහස් වෙන්නද? කොහෙනම් බුදුරණවහන්සේ ධර්මයට යොමු වෙන්නද? මේ දෙවි මිනිසුන්ට වෙන්නේ ඒක. ඊළඟට ඒ ධම්ම විපරිණාම විරාග නිරෝධයෙන් මොකද වෙන්නේ? අනේ අර දුක දුම්නසමයි තියෙන්නේ. ඇයි අපට ඕන විදියට අපි මොකක් හරි හිතාගත්තනේ. ඔන්න අපි නාම රූපය සලආයතන කියලා ධර්මය කියලා අපි නිවන් දකින්න ක්‍රම කියලා අපට ඕන වැඩපිළි මොනවා හරි අපි ඒක läගගෙන ඉන්නේ. නිමිත්තං නාම රූපස්මි ඉදං සච්ඡන්ති මඤ්ඤති යේන යේන මඤ්ඤ හතවතං හෝති අඤ්ඤත. පැහැදිලි කරලා පෙන්නන්නේ බුදුරණවහන්සේ ලස්සනට. ඒතර ඒ වගේ läගගෙන බැහැගෙන සත්‍යයි. අන්න යාට මොකද වෙන්නේ? සම්පූර්ණ දුකමයි. තථාගතෝච භික්ඛවේ අරහං සම්මා සම්බුදු තථාගතයන් වහන්සේ බුදුරජාණන් වහන්සේ රූපාණං සමුදයංච අත්තංගමංච අස්සාදංච ආදීනවංච නිස්සන යථාභූතං විදිත්වා න රූපා රාමෝ න රූප රතෝ න රූප සම්මුදිතෝ රූප විපරිණාම විරාග නිරෝධා සුකෝ භික්ඛවේ තථාගතෝ විහෙරති. අන්න බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා මේ බුදුරජාණන් වහන්සේ රූපාණං මේ රූපය සමුදය අස්තංගමයේ ආස්වාදයේ ආදීනවේ නිස්සරණේ යථා භූත වශයෙන්ම අවබෝධ කරගෙන න රූපාරාමා රූපේ ආරාම වෙලා නැහැ රූපේ හතුට වෙලා නැහැ දැන් රූපේ ආරාම වෙලා නැහැ ආරාමුන් නැත්නම් ඉතින් ඒකේ යෙදෙන්නේ කොහොමද සතුට වෙලා නැහැ බැහැගෙන නැහැ දැන් අපි හිතමුකෝ මනෝලෝකයේත් එක ධම්මාරාම වෙලා නැහැ ධම්මාරාම වෙලා නැත්තම් ආරාම නොවෙච්ච ධර්මයේ කාටද අයිති?
ධර්මයේ කාටද අයිති? මන ධම්ම මනෝ විඥාන නැත්නම් මනසට එන දෙන ධර්මයේ අරමුණු කියන අරමුණු කාටද අයිති? වෙන කෙනෙකුටද අයිති? නෑනේ. ඒතකොට අරමුණු වල ආරාම වෙලා නැත්තම් ආරාම ඒකේ වාසස්ථානේ නැත්තම් ඉතින් වාසස්ථානේ නැත්තම් ඒකත් එක්ක ඒක යෙදිලාද? ඒක එහෙම කතා කරන්න පුළුවන්ද? වෙන කෙනෙකුට අපිට දැන් රූප වලට නම් කතා කරන්න පුළුවන් පිටින් තියෙනවනවා කියලා. ධම්මාරාම යෙදිලා නෑනේ. ආරාමයේ ඉක්මුණානේ, සම්මුදිතයේ ඉක්මුණානේ. ඉක්ම වෙද්දි මොකද වෙන්නේ? විපරිණාමයෙන් දුක උපදින්නේ නෑ. ඇයි යතහා භූත ඥානය දකිනවා. සමුදය අස්තංගමී ආස්වාදය ආදීන වේ නිස්සරණි. අන්න මේ පෙන්නලා දෙනවා මොකද්ද? දැන් ඔන්න මෙතන පෙන්නවා බුදුරජාන් වහන්සේ රූපය ආරාම කර නැත්නම් සද්ද ගන්ධ රස පහස අරමුණු ආරාම කරගෙන වාසය කරන හැටි. ලෝකයා දුකසේ ඉන්න හැටි. දැන් මෙතන සම්පූර්ණයෙන් ගන්න තියෙන්නේ රහතන් වහන්සේ එක්ක. මොකද මේක යෙදෙන්නේ නැහැ කියන එකනේ. එතකොට මෙහෙම වාසස්ථානය කරගන්නේ නැති වෙනවා සමුදය අස්තංගමේ ආස්වාද ආදු නිස්සන අතහ භූතං විදිත්වා. අවබෝධ කරගෙන පජානාති කියලා නෙමෙයි අවබෝධ කරගෙන අන්න මොකද වෙන්නේ? රූප ආරාම ආදී නොකරගෙන ඉන්නකොට සද්ද ගන්ධ රස පහස ආරාම ආදී කරගෙන ඉන්න නොකරනකොට දැන් මේකෙදී කිසි විදියකින් කියවෙන්නේ නැහැ මගේ ඇහැට පේන පිටින් රූප කියලා. මොකද බුදුරණවහන්සේ භික්ෂූන්ට අමතලා මේ කියන්නේ. ඒක හොඳට මතක තියාගන්න. මේ පැහැදිලි කරලා පෙන්වන්න පින්වතුනි මේ ලෝකයේ ඉන්න මිනිස්සු අයට නෙමෙයි භික්ෂූන්ට අමතලා මේ පැහැදිලි කරන්නේ. මේ ප්‍රතිපදාව මේ කාරණාව කියන කාරණාවත් එක්ක. මම ඔබට කියලා ඇති සමහරවිට මේ ළඟදී දේශනාවකත් පැහැදිලි කරා. දැන් අපි ලෞකික සම්මාදිට්ඨියයි ලෝකෝත්තර සම්මාදිට්ඨියයි දෙකක් කතා කරන්න තියෙනවානේ. ඒ දෙක කතා කරන්නේත් මේ යෙදෙන හැටිත් එක්කනේ. දැන් ඇත්තටම ගත්තොත් අපි කෙනෙක් සෝතාපන්න වුණොත් එයාගේ ආර්ය දර්ශනයට ආවොත් එයාට පේනවද ලෝකේ පෘථජ්ජනව ඒකාන්තයෙන් හිටන විදිහක්? ඉතින් එහෙම වුණා නම් ඉන්න කෙනෙක් නැති වෙලා නෑ. එයා දකින්නේ මොකද්ද මේ ධර්ම ස්වභාවයක් එක්ක නේද? ඉන්න කෙනෙක් නැති වෙලානේ රහත් වෙනකොට. ඒ තව කට්ටියක් ඉන්නවන්නේ රහත් වෙලා නැතුව. අපි නම් දැන් රහත් වෙලා. අපි නම් දැන් හොතපන් අර කට්ටිය තාම හසර යනවා. දැන් ඒ කට්ටිය ඉන්නේ කාටද? Tamanට නෙවෙයි. ඉතින් මගපල් ලැබලා අහලකවත් නැහැ. උණුසුමවත් නැහැ. එතකොට එවැනි කෙනෙකුට විග්‍රහ කළ යුත්තේ කොයි කෝණයෙන්ද? කතා කරන්නේ. එවැනි කෙනෙක් කතා කරන්න තියෙන්නේ ඒ ධර්ම පරියායේ තියෙන කෝණියත් එක්ක වෙන විදියකින් නෙමෙයි. ආයේ ඉන්නා වූ දෙයක් එක්ක නෙවෙයි. ඒකයි මේක මේ පැහැදිලි කරන විදිය බලන්නට ඕන නැත්තේ. ඉතින් මෙන්න මේ විදියට හදාගතියන් වහන්සේ මේ සුඛසේ වාසය කරන එක පැහැදිලි කරලා පෙන්නනවා. විපරණා නිරෝධේ සුඛෝ බිකතාගතෝ විහෙරති. ඉදමෝජ භගවා ඉදං ස්වත්වා සුගතෝ අතාපරං තදවෝජ භාග්‍යතුන් වහන්සේ මේ වදාරලා ඊළඟට මේ ගාතාවත් වදාලා. රූපා සද්දා රසා ගන්ධා පස්සා ධම්මාච කේවලා ඊටා කන්තා මනාපාච යාවත් හිති උච්චති. මේ රූප සද්ද ගන්ධ රස පහස කියන ධර්ම කියන මෙන්න මේවා ඒවා ඒ කාරණා ඉෂ්ටයි කාන්තයි මනාපයි කියලායි තියෙන්නේ. ඒවා ඉෂ්ටකාන්ත මනාප දේවල් කියලායි කියන්නේ. එතකොට දැන් මෙවට ඉෂ්ටකාන්ත මනාප දේවල් කියලා කියනවා. අර බුදුරණවහන්සේ පෙන්වන්නේ ඉෂ්ටකාන්ත මනාප රූප හද්ද ගන්ධ රහස පහස. ඒකෙදි කිසි විදියකින් අපිට ලං කරලා පෙන්වන්නේ නෑ. දැන් අපිට අපි හිතමු දැන් මෙතන වුණ තියෙන මල් වාස් එක. එතන මගේ ඇහැට මල් වාස් එක ලස්සනයි කියලා. එතකොට අපිට ආයෙ අපට කියන්න දෙයක් තියනවාද මේක ඉෂ්ටයිකාන්තයි මනාපයි ඒක චන්දරාගේ පා කියන එක? කියන්න දෙයක් නෑනේ. මගේ ඇහැට ඉෂ්ටකාන්ත මනාප වෙලා නෑ. ආයෙ ඒක චන්දරාගයක් හට ගන්න විදිහක් කතා කරන්න ඕනේද? කම්මයක් හට ගන්න විදිහක් කතා කරන්න ඕනේ නෑනේ. වෙලානේ මේ කියන්නේ. එහෙම එකක් නැතුව කතා කරන්නේ. ඒක මතක තියාගන්න. සදේවකස්ස ලෝකස්ස ඒතේවෝ සුඛ සම්මතා යත් චේතෝ නිරුද්ධಂತಿ තන්තේසං දුක්ඛ සම්මතා. මේ සදේව ලෝකයා හිතන්නේ ඒක සැපයයි කියලා. දැන් මේ හොඳට මතක තියාගන්න මේ පැහැදිලි කරන්නේ පෘථජ්ජනයාට පෘථජ්ජන කෝණේ ඉන්න එකත් එක්ක නෙවෙයි මේ භික්ෂුන් වහන්සේලාට පෘථජ්ජනයාගේ ස්වභාව විශ්මතු කරන්නේ. හොඳද? ඒක හොඳට මතක තියාගන්න. නැත්තම් හයි පටල වෙනවා. මොකද අපට නිත්‍ය වූ සාසත වූ පෘථජ්ජන જાතියක් ඉන්නවනේ ලෝකේ. ඒ කට්ටියනේ හබව රහත් වෙන්න මගපල් ලබන්නේ. එහෙමනේ කොහොනේ තියෙන්නේ. මේ පැහැදිලි කරන්නේ
බුදුරයන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට ඉස්මතු කළා පෙන්නනවා. මොකද්ද ඉස්මතු කරන්නේ? පෘථග්ජනය ඒ කියන්නේ මේ ලෝකයාගේ ස්වභාවය ඒක සාස්වත පරියායෙන් නොවේයි මේ පෙන්වන්නේ. එතකොට සදේවක ලෝකයාට ඒවා හැබැයි සැපයයි සම්මතයි. යත් චේතා නිරුද්ධಂತಿ තන්තේසා දුක්ඛ සම්මතා. ඒ වගේම යාලට එයා නිරුද්ධ වුණා නම් ඒ ප්‍රිය වූ දේවල් දුක්ඛයයි සම්මතයි. දැන් එතකොට මෙතන මම ආයෙත් කියන්නේ එකයි. මෙතන මේ කියන්නේ පෘථග්ජන ලෝකයාගේ ස්වභාවය භික්ෂූන්ගේ කෝණයෙන් බුදුරජාන් වහන්සේ පෙන්වන ආකාරය. ඒ කියන්නේ මේ ශාසනයේ ආර්ය කෝණයත් එක්ක ඒක පෙන්වන ආකාරය මිසක් තියෙන එකක් එක්ක නෙවෙයි. සුඛන්ති දිට්ඨ මරියේහි සක්කාය සුපරෝදනං පච්චනීක මිදං හෝති සබ්බ ලෝකේන පස්සති. ඊළඟට මොකද්ද පැහැදිලි වෙන්නේ? සුඛන්ති දිට්ඨ මරියේහි සක්කාය උපරෝදන. මේ සැප වශයෙන් දකිනවා. ඔන්න බලන්නකො හරි ලස්සන කාරණාව. මේ සක්කාය සුපරෝදනී. සක්කාය කියන කාරණාව උපරෝදනී. දැන් බලන්නකො මේ දැන් මෙතන සක්කාය කතාවක් කරාද? දැන් අපට අර ලේබල් ටික ඕනේ වුණොත් සක්කාය කියන එකට රූප උපාදානස්කන්ධ, වේදනා උපාදානස්කන්ධ, සංඥා උපාදාන අපට අර සියන සිද්ධාන්ත ලේබල් ටිකක් ඕනේනේ. දැන් එහෙම නැතුව අහි බැලුවත් මේ සක්කාය කියන කාරණාව එක්ක බලනකොට මේ සක්කාය සුඛියත්වයේ උපරෝධනයක්. මේ සුඛියත්වයේ උපරෝධනයක් ඉක්මවීමක් තමයි ආර්ය දිට්ඨ මරිහි ආර්යයන් දකින්නේ සැපයි කියලා. මොකද්ද? සුඛියත්වයේ උපරෝධනයක් ආර්යයන් දකිනවා සුඛන්ති සැපයි කියලා. ආර්යයන්ට ඒක සැපයි කියලා දකින්නේ. පච්චනීක මිදං හෝති සබ්බ ලෝකේන පස්සති. නුවණැති අය මෙන්න මේක මේ නුවණැත්තන් නැත්තම් මේ කාරණාව ආර්යයන් වහන්සේලා සැපයි කියලා දකිනවා. නමුත් ලෝකයේ අනිත් සියලු දෙනා ඒක ඊට වඩා විරුද්ධව විදිහටයි දකින්නේ. ලෝකයේ අනිත් සියලු දෙනා දකින්නේ ඒකට විරුද්ධව. ඇයි? සුඛියත්වයට තියෙනවට කැමති ඒ කියන්නේ විරුද්ධයි නේද? ඒ කියන්නේ අපි ස්වයං වින්දනයක් ලබා අපි අමුතු මනෝකල්පිත මනෝලෝකයක මේ තලුමරමරමින් මේ ඉන්නනේ කැමති. ඒ කියන්නේ අපි කැමති ඒකකටනේ. අපේ ලෝකෙකරනේ කැමති සුඛියත්වයටනේ කැමති. අන්න මේ ලෝකයා සුඛියත්වයේ ඉක්මවීම තමයි සුඛියත්වයේ කියන කාරණාව ඉක්මවීම ලෝකයා ඒක දකින්නේ එක වැරදි දෙයක්, ඒක විරුද්ධ දෙයක්. ඊට විරුද්ධව දකින්නේ කියනවා. ඒකට කැමති නෑ. යම් පරේ සුඛතෝ ආහෝ තදරියාහෝ දුක්ඛතෝ යම් පරේ දුක්ඛතෝ තදරියා සුඛිතෝ විදු. යම් කිසි අය යමක් සුඛයයි සම්මත සුඛයයි ඉස්මතු කරනවද ආර්යයන්ට ඒක දුකක්. යම් කිසි විදිහකින් අන් අය දුකයි කියනවාද ආර්යා එක දකින්නේ සැපක් ඇටියට. තස්ස ධම්මං දුරාජානං සම්මූල් හෙත්ත අවිද්දසු නිවතානං තමෝ හෝති අන්ධකාරෝ අපස්සතං. අන්න බුදුරණවහන්සේ පෙන්වා දෙනවා මෙන්න මේ කාරණාව නැත්නම් අවබෝධ කරගන්න දුෂ්කර වූ ධර්මයේ දකින්න. දුරාජානං පස්ස ධම්මං දුරාජානං. මේ අවබෝධ කරගන්න වූ මේ දුෂ්කර වූ ධර්මයේ දකින්න. ඒ වගේම අවිද්‍යාවට ගැලගෙන ඉන්නේ. අවිද්‍යාවේ බැසගෙන ඉන්න කට්ටිය. අවිද්‍යාවේ බැසගෙන ඉන්න කට්ටිය. ඒ වගේම අවබෝධ කරගන්න දුෂ්කර වූ මේ ධර්මයේ දකින්න කියනවා. අවිද්‍යාවෙන් බැසගෙන ඉන්නේ කියනවා. නිවතානං තමෝ හෝති අන්ධකාරෝ අපස්සතං. මේ අවිද්‍යා අන්ධකාරයෙන් වැසීගෙන ඉන්න මේ අයට ඒක නොදකින අයගේ තියෙන්නේ අඳුරක් කලවරක් විතරයි. වෙන මොකක්වත් නෙමෙයි තියෙන්නේ. ඒ අයට තියෙන්නේ අඳුරු බවක් කලවර බවක් විතරයි. සතංච ඉවටං හෝති ආලෝකං පසතාමිව. සත්පුරුෂයාට
විවෘත වෙනවා. ඔන්න බලන්න දැන් මේක පැහැදිලි කරන්නේ ආර්යත්වයේ ඉස්මතු කරන්නේ මොකක් එක්කද? සත්පුරුෂ බවත් එක්ක. යථාර්ථයේ නැත්නම් මේ විවෘත වෙන්නේ ආලෝකයේ ඉස්මතු වෙලා විවෘත වෙන්නේ කාටද? සත්පුරුෂයන්ට. යථාර්ථයේ දකින සත්පුරුෂයන්ටයි මෙන්න මේක මේ ආලෝකයෙන් විවෘත වුණා වගේ ඒ අයට සන්තිකේන විජානන්ති මග්ගහා ධම්මස්සාකෝ විදෝ. හැබැයි මෙන්න මේ ධර්මයේ තේරුම් ගන්න අදක්ෂ බලන්න ඒ අයට බුදුරජාණන්සේ නමක් කියනවා. කවුරු කියලාද කියන්නේ? හරිම කියන්නේ මේ සත්පුරුෂ නොවිච්ච, ඒ කියන්නේ අර ගුණවත්භාවයෙන් නැති ධර්මයෙන්ට යමු නොවිච්ච අයට නමක් කියනවා. අර සොයං වූ වින්දනයක් ලබන අර මනෝලෝකයේ ජීවත් වෙන අයට නමක් කියනවා. මොකද්ද කියන්නේ? සත්තු වගේ කියනවා. සත්තු වගේ කියන්නේ මේ තිරිසන සත්තු. ඇයි තිරිසන සත්තුන්ගේ ස්වභාවය මොකද්ද? තමන්ගේ ඒ කියන්නේ මෘගය වගේ කියනවා. ඒ වගේ කියනවා මේ සත්තු වගේ ජීවත් වෙන අයට මේ චතුරාර්ය සත්‍ය ධර්මයේ නැත්නම් මේ ධර්මය අවබෝධ කරගන්න අකෝවිදෝ කියනවා. මෘගය වගේ කියනවා. දැන් බලන්නකො ඒ වගේ කෙනෙකුට මොන හරි කරන්න හිතුනොත් කරනවමනේ. ඒ කියන්නේ හිතලුයිනේ. තමන්ගේ සුඛී රාමුවට අට වුණා නම් ඒකමනේ කරන්නේ. ඒ සත්පුරුෂයන්ට ආලෝකයක් බඳ වූ යථාර්ථය දකින්න මේ සත්පුරුෂයන්ට ආලෝකයක් හැටියට මේක විවෘත වුණාට ධර්මයේ තේරුම් ගන්න අදක්ෂ අය නැත්තම් මේ ඒ බවට යොමු නොවන අය සත්තු වගේ කියනවා. සත්තු වගේ ඉන්න අයට කවදාවත් මේ ධර්මයේ දකින්න බෑ. බලන්න මේ ගුණ ධර්මයේ ඉස්මතු කරන හැටි බුදුරන් වහන්සේ. භවරාග පරේතේහි භවසෝතානුසාරෙහි මාර දෙය්‍ය පනුත්තේහි නායන් ධම්ම සුසම්බුදෝ. එතකොට භවරාග කියනකොට අපට මතක් වෙන්නේ තව වචන ටිකක් විතරනේ. භව කියන්නේ පැවැත්ම. පැවැත්මේ ඇලිලා බැහැගෙන. උපය උපාදාන අබිනිවේෂ විනිබද්ද. දැන් උපය උපාදාන අබිනිවේෂ විනිබද්ද කියනකොට ඒ කෘත්‍යයත් එක්ක මොකද්ද දෙන්නේ? පැවැත්ම කියන එක. දැන් අපට ධම්මාරාමයට වුණා නම් අපේ හිතලුවට අපි යට වුණා නම් රූපේට අපි වාසස් දැන් මොකද්ද වෙලා තියෙන්නේ? භවය නේද? දැන් ඒක යට වෙලා නේද? läගගෙන නේද? දැන් අර සත්පුරුෂයන්ට ඒ ගතියට යමු වෙලාද? නැහැ නෙවෙයි. භව රාගේ ඇලිලා. ඒක ඒ භව රාගයෙන් විතර පැවැත්ම ඒකත් එක්ක ඇලිලා භව සැඩපහරට ගහගෙන යන්නේ. පැවැත්ම කියන සැඩපහරේ ගහගෙන යන්නේ. ඒ කියන්නේ කොහෙන් ගියත් මොනවා හෝ හිතලුවකින් වින්දනයක් ලබන්න කෙම. ඒ සැඩපහරයක ගහගෙන යනවා. එතකොට මෙන්න මේ මාර දෙහිය පනුත්තේහි නායන් ධම්මෝ සුසම්බුදෝ. අන්නේ අය මේ මාර්යාගේ තොණ්ඩුවට අහු වෙලා ඉන්නේ. ඒ අය කිසි විදිහකින් ධර්මය අවබෝධ කරන්නේ නැහැ. හොඳට එනම් මතක තියාගන්න. අපි අපේ ජීවිතයේ මේ ධම්මාරම්මන මොනවාට හරි වසංග වෙලා වාසය කරනවා නම් එයාට කිසි විදියකින් කොයිම ආකාරයකින්වත් හැකියාවක් ලැබෙන්නේ නැහැ. මොකක් කරන්නද? බුදුරණවහන්සේ ධර්මය අවබෝධ කරන්නේ. කෝනු අඤ්ඤත්‍ර මරියේහි පදං සම්බුද්ධ මරහති යම්පදං සම්මදඤ්ඤාය පරිනිබ්බන්ති අනාසවාති. ඊළඟට බුදුරණවහන්සේ පැහැදිලි කරනවා කෝනු අඤ්ඤත්‍ර මරියේහි මේ ආර්යයන් වහන්සේලා හැර කවුරුනම් මේ උතුම් ධර්මය අවබෝධ කරාවිද? ආර්යයන් විතරයි. යම්පදං සම්මදඤ්ඤාය මෙන්න මේ උතුම් නිවීම කියන මේ පදේ අවබෝධ කරගෙන පරිනිබ්බන්ති අනාසවං ආශ්‍රව රහිතව පිරිනිවන් පානවා. අන්න මේ ගාථා ටික හරියම ලස්සනයි. එහෙනම් බලන්න මේකෙදි මේ පැහැදිලි කරලා දුන්න මේ විග්‍රහය පැහැදිලි කරපු මේ පැහැදිලි කිරීම ගැන හොඳට හිතන්න මේ කියලා තියෙන්නේ මොකද්ද කියන එක. එහෙම හිතුවොත් එහෙම අපි කවුරුවත් සත්පුරුෂ භාවයට යමු වෙන්න බුදුරණවහන්සේ ධර්මයට යමු වෙන්න ඒකට අනුගත වෙනවා විනා අපේ කිසිදු අදහසකට කිසිදු අරමුණකට කිසිදු හිතලුවකට කිසිදු මනක් කල්පිත දෙයකට කිසිදු මනෝලෝකයකට තැනක් දෙන්නේ නැහැ පින්වතුනි. මොකද මේකෙදි පෙන්වන්නේ ඒවා මෘගය වගේ කියලා සත්තු වගේ කියනවා එහෙම එදෙන අය. ඒ නිසා හොඳට ඒක හිතන්න. ඒ තමයි සගහිය සූත්‍රය. ගයිහ සූත්‍රය රූපාරාමා භික්ඛවේ දේවනුස්සා රූපරතා රූප සම්මුදිතා රූප විපරිණාම විරාග නිරෝධා දුක්ඛං භික්ඛවේ දේමනුස්සා විහරಂತಿ.
අර සගාහිය සූත්‍රය වගේමයි මේකෙත් ගාහිය සූත්‍රයේ අර සගාහිය සූත්‍රයේ ගාථා ටික තියෙනවා. මේකේ ගාථා ටික නැතුව විස්තර වෙන්නේ. රූපේ ආරාම කරගෙනමයි දෙවි මිනිසුන් වාසය කරන්නේ. වාසස්ථානය කරගෙන ඊළඟට සද්ද ගන්ධ රස පහස අරමුණු. එතකොට අපි ඒක පැහැදිලි කරා. මේ පෙන්වන්නේ මට හම්බෙච්ච කාරණාව කියන එකත් එක්ක නෙවෙයි. එහෙමුත් ආයේ සම්මුදිත ආරාමයේ කියලා නැත්නම් නන්දිය කියලා කතා කරන්න දෙයක් නැහැ. නන්දි වෙලානේ. මේ ස්වභාවය පැහැදිලි කරන්න. දුකසේ වාසය කරනවා. තථාගතයන් වහන්සේ අරහන් සම්මා සම්බුද්ධ රූපාන සමුදය රූප සමුදය අෂ්ටාංගමී ආස්වාදී ආදීනව නිස්සන්න තහර්ථයෙන් දැකලා න රූපාරාම න රූපරතා න රූප සම්මුදිතා රූපය ආරාම කරගෙන වාසය කරන්නේ නැහැ. සුඛසේ වාසය කරනවා සැපසේ. ඒ තමයි ගයිහ සූත්‍රය. පලාස සූත්‍රය. යම් භික්කවේ නතුම්මාකන් තම් පජහත තං වෝ පහිනං හිතාය සුඛයි භවිස්සති කිංච භික්ක නතුම්මාක මහණෙනි යමක් තොපගේ නොවේ නම් ඒ දුරු කරව කියනවා. යමක් තොපගේ නොවේ නම් ඒ දුරු කරව. තං වෝ පහිනං හිතාය සුඛයි භවිස්සති ඒ ප්‍රහාණය වීම ඔබට බොහෝ හිතසුව පිණිස පවතිනවා. කිංච භික්ක නතුම්මාකං මොකද්ද මහණෙනි නුඹගේ නැත්තේ? මොකද්ද නුඹගේ නොවෙන්නේ? චක්කුම් භික්ක වෙනතුම්හාකං ඇස නුඹගේ නොවේ. තං පජහත ඒක දුරු කරන්න කියනවා. දැන් මොකද්ද මේ කියන්නේ? ඇස දුරු කරන්න කියනවා. ඒ කියන්නේ මොකද්ද කරන්න කියන්නේ? ඔන්න බලන්න නම් මේ කියන විදිහ ඇස දුරු කරන්න කියනවා. ඇස ප්‍රහාණය වීම සැපයි කියනවා. ඇස දුරු කරන්න ඇස ප්‍රහාණය වීම සැපයි. දැන් බලන්න මෙහෙම කියනකොට හිතන්න ඕන දේවල් එන්නේ නැද්ද? මනෝලෝකේ මනක්කල්පිත දේ දාගන්න නැතුව හිතන්න ඕන දේවල්. දැන් ඇස දුරු කරන්න කියනවා. ඇස ඔබලගේ නෙමෙයි. දුරු කරන්න කියනවා. දැන් මේ ඇහැ කියන එක ගත්තොත් ගලවලා විසික් කරන්න වෙනවනේ. ඒක නෙවෙයිනේ කොහොම. ඒක නෙමෙයි. ඒතර මනෝලෝකේ මනක්කල්පිත දෙයක් තියෙනවනේ අපිට. නාම රූපයෙන් අටගත්ත හැ කියලා අර මනස්කාන්තියක් අපේ තියෙනවනේ. මනෝලෝකයක් අපේ තියෙනවනේ. හිතලුවක් අපේ තියෙනවනේ. අපි ඒක දාගෙන හතුටු වෙනවා. සුවන් වින්දනයක් වෙන්නේ නැද්ද? අර මනෝලෝකයේ දාගෙන හතුටු වෙනවා. මේ නාම රූපයෙන් අටගත්ත හැනේ නැති කරන්න කියන්නේ. ඇත්තටම ගත්තොත් මනස්කාන්ත දෙයක් විතරයි. හිතලුවක් විතරයි තමන් වින්දනයක් ලැබුවා. හිතන්නේ යෝනිසෝ මනසිකාරයකට ඉඩක් නැහැ. ශ්‍රද්ධාවෙන් ධර්මයේ ඉගෙන ගන්නේ නැහැ. එහෙම වුණා නම් ඒ විදිහට මනෝලෝකෙන් හතුටු වෙන්නේ නැහනේ. හිතන්න බැලමෙනවනේ මේ මොකද්ද කියන්නේ කියලා. අන්න එහෙනම් මොකද්ද මේ නුඹගේ නොවේ දුරු කරන්න කියන්නේ? ඇහැ කියන්නේ මොකද්ද? කන කියන්නේ මොකද්ද? නාසය, දිව, කය, මනස. මෙන්න මේවා මනෝලෝකේ මනස්කාන්ත දේවල් ඉක්මවලා හොයන්න පටන් ගන්නවා. දැන් මොකකටද යමු වෙන්නේ? බුදුරන් වහන්සේට සම්මර්ෂණීය වෙනවා. ඒ වගේම ධර්මයේ ගුණයක් තියෙනවනේ ඊපස්සික එව බලව කියලා අන්න එව බලය ගුණයට යමු වෙනවා. අනුත්තර පුරුෂ ධම්මසාරථී බුදුරන් වහන්සේ ගුණේ ඒකට අනුගත වෙනවා. චින්තනයේ විචක්ෂණය යමු වෙනවා. එහෙම බැලුවොත් එහෙම මේ ධර්මයක් අහනකොට එයාට මේ ඒ ධර්මයත් එක්ක ඉන්නකොට පින්වතුනි අර මනෝලෝකයේ ඉඳ ඉඩක් තියෙයිද? ඒකට ඉඩක් නැහැ. ඒ යාගේ ජීවිතේ ධර්මය. මේ කියපු කාරණා එක්ක කල්පනා කිරිල්ල. ඇත්තටම ගත්තොත් බාහිර දේවල් කියලා අර ඔහේ වචන කතා කරන ගතිය ඊළඟට ඒ අසංවර ගතිය ඒ සීල සංවරය ආර්යත්වයට කියන්නේ නැද්ද? ඒක ආර්යකාන්ත සීලයක් නෙමෙයි එතකොට. තමන් මැදිහත් වෙලා කරන එකක් නෙමෙයි. වචන සංවරය, කෙලෙස් සංවරය, ඉන්ද්‍රිය සංවරය ආර්යත්වයට කියදෙනවනේ. ඇයි ඉතින් මේවා කියනකොට මේවත් එක්ක යෙදෙනකොට කොහෙනම් වෙන දෙයක් කරන්නද? කොහෙනම් ශ්‍රද්ධාව ලැබුණාට පස්සේ වෙන කටයුතු ඇතුලෙන් කරන්නද? ඉදින්නේ නේ අන්න ශ්‍රද්ධාවත් එක්ක වෙන වැඩේ. ඒතර මනස්කාන්ත මනෝලෝකෙ ඉක්මවනවා. ඒක ප්‍රහාණය කරන්න කියනවා. ඇස කන නාසය දිව කය මනස නුඹලගේ නෙමෙයි ප්‍රහාණය කරව කියනවා. පජහත කියනවා. ඒක ප්‍රහාණය කිරීමෙන් සැපයි කියනවා. දැන් ප්‍රහාණය කිරීමෙන් සැපයි කියන්නේ. දැන් අපි දන්නවනේ සැපක් වෙන්න නම් මොනවා හරි ඇස කන දිව කය මන තියෙන්න එපායි. නේ? ඒ සැප විඳින්නනේ. අපි ওই විඳින එකනේ කතා කරන්නේ. දැන් ඇස කරනාසේ දිවකය මන ප්‍රහාණ වුණාම සැපයිලු. වින්දනයක් කතා වෙනවද? වින්දනයක් කතා වෙන්නේ නැහැ. දැන් මේ පලාස සූත්‍රයේ පරියා ඉගෙන ගත්තාම පින්වතුනි අපට හිතන්න දේවල් නැද්ද? අපට මනෝලෝකේ මනස්කාන්ත දෙයකින් දාගන්න නැතුව ස්වයං වූ වින්දනයක් ලබන්න නැතුව හිතන්න දේවල් බුදුරණවහන්සේට යොමු වෙන දේවල් ගොඩාක් තියෙනවා.
ජීවිතේ ඒකටම යොමු වෙන්නේ එහෙනම්. වැඩක් දැන් මේක පින්වතුනි ඇත්තනම් අන්න ශ්‍රද්ධාව කියන්නේ ඒකනේ. ශ්‍රද්ධාව නැත්තම් හිතන්නේ නැහැ. ශ්‍රද්ධානුසාරී කියන හිතන්න පෙළෙන්නේ ඒකනේ. මේක ඇත්තනම් ශ්‍රද්ධාව යමු වුණා නම් එයාගේ ප්‍රශ්නේ ඒක නෙවෙයිද? අන්න සම්මර්ෂණේ ඉස්මතු වෙලා ජීවිතය කියන්නේ ඒක. ඒ ලෝකේ වැදගත් මුත්තම බුදුරණවහන්සේ වුණා නම් වෙන ජීවිත අපට තියෙනවද? වැදගත් නැති නිසා බුදුරයන් වහන්සේ අපට වෙන කරුණු තියෙනවා. හිතන ඒවා. බුදුරණවහන්සේ වැදගත් නම් අන්න සද්ධානුසාරී කියන්නේ ඒක. ඒක ඇති වුණා නම් එයාට වැදගත් බුදුරණවහන්සේ. එහෙනම් එයාගේ ඒකෙන් එහා වෙන හිතලු නැහැ. වෙන හිතන්න දේවල් නැහැ. අන්න ප්‍රතිපදාර අනුගත වෙනවා. සේතා භික්කවේ යං ඉමස්මෙන් ජේතවනේ තිනකන්ට සාකපලාසන් තං ජනෝ හරෙය්‍යං වා ඩහෙය්‍යං වා යතහපච්චයාවා කරෙය්‍යං අපිනු තුම්මේකේ එවමස්ස මහණෙනි මේ ජේතවනාරාමේ තියෙන සාකපලාස මේ ගස් අතු දේවල් දර කැබිලි දේවල් ජනතාව ඇවිදිලා අරගෙන යනකොට පුලුස්සනකොට ඔබලාට හිතෙනවද මෙහෙම දෙයක්? අනේ අපව අරන් යනවා. අපේ දේ නෙමෙයි ඈ. දැන් අපට හිතෙන්නේ අපේ දේ කතාවක්නේ නේද? දැන් මේ උපමාවික කරුණ අපි ගන්න තුනම ප්‍රශ්නේ තියෙන එකනේ. මේ මොකද්ද කියන්නේ? අපේ දර අරන් යනවා කියලා. ඒක සාමාන්‍යයෙන් ඇත්තටම ඒක අදාළ නැති එකක් නේ. මේ අපිව අරන් යනවා කියලා හිතනවද? දර අරන් යනකොට. නැහැ නෙවෙයි. අපිව පුච්චනවා කියලා හිතනවද? නැහැ නෙවෙයි. අපේ දේ කියන කාරණාව වෙන එකක්, අපුව කියන එක වෙන එකක්. බලන්න මේ උපමාව දෙන හැටි බුදුරන් වහන්සේ. තොප ආරයි යනවා කියලා හිතනවා. තොපව පුච්චනවා කියලා හිතනවද? නෑ. ඇයි හිතෙන්නේ නැත්තේ? ඒ කියන්නේ අපේ දේ කියන කාරණාව ඉක්මවලා අපි කියන එක තමා කියන කාරණා දර කැල්ල වෙන්නේ නෑනේ. ඒ කියන්නේ දර කැල්ල තමා වුණා නම් හිස් ඒ කියන්නේ හිස් කියන්නේ මොකෙන් හිස්ද? දර කැල්ල. තමාගෙන් හිස්නේ. හිස් තමාගෙන් හිස් අත්තනියන් ශුන්‍යං අත්තේනවා අත්තනියං. අන්න ඒ වගේ බුදුරණවහන්සේ දෙනවා. ඊතංකිස හේතු ඇයි කියනවා නහිනෝ ඒතං බන්තේ අත්තානං ආත්තනිය. අන්න පෙන්නනවා ස්වාමීනි තමා හෝ තමායිතිත්වයක් ඉදිලා නැහැ. තමා හෝ තමායිතිත්වයක් ඉදුණා නම් ඔන්න තමා පුච්චනවා කියලා හිතෙනවා. දැන් මේ උදාහරණය පෙන්නන්නේ මගේ අයිති දෙයක් අරන් යනවා කියන එක නෙමෙයි, අපේ අයිති දෙයක් අරන් යනවා කියන එක නෙමෙයි, අපි අරන් යනවා කියන එක. තමා හෝ තමා චිත්තයක් ඉදලා නැති නිසායි දර කැල පිච්චුවට දුකක් නැත්තේ. අන්න ඒ වගේ කියනවා නුඹලගේ නෙවෙයියක් මේ ඇහැ. කන නාසය දිවකය මන. ඒවා දුරු කරන්න කියනවා. දැන් අපි දුරු කරනවද? බලන්න හොඳට හිතලා. අපි ඒකත් එක්ක වින්දනයක් ලබන්නේ. ඒක තොපගේ නොවේ අන්න දුරු කරන එක සැපයි කියනවා. සැප විඳිනවා කියන එක එහෙම නෙමෙයි ඈ. බලන්න කොච්චර හිතන්න දේවල් තියෙනවද. ඊළඟට ဒုတိ ය පලාස සූත්‍රයක් තියෙන්නේ ඒ විදිහටමයි. යම් බික්ක වෙන තුම්මාකම් යමක් නුඹලාගේ නොවේ නම් එය ප්‍රහාණය කර තම් පජහත් තං ඒක ප්‍රහාණය කිරීම ඔබට සැප වෙනවා. කිංච බික්කේ මොකද්ද නුඹලාගේ නොවෙන්නේ? රූපා බික්ක වෙන තුම්මාකම් තේ පජහත රූපය නුඹලාගේ නෙවෙයි ඒක දුරු කරව. දැන් කලින් එකේ පැහැදිලි කරා මොකද? චක්කුන් ඇහැ නුඹලාගේ නෙවෙයි කියලා. දැන් මෙතන රූප, ශබ්ද, ගන්ධ, රස, පහස ආරමුණු තොපගේ නෙවෙයි දුරු කරව කියනවා. දැන් බලන්න මේ සූත්‍ර ටික පුදුම ලස්සනන්නේ. දැන් ඕවා නුඹලාගේ නෙවෙයි දුරු කරව කියනවා. දැන් අපේ කියලා දාගෙන ඉන්න කාරණාව එක්ක නෙමෙයි මේ කතා කරන්නේ. රූප පිළිබඳව. දැන් මෙතන මල් වාසික කියනකොට මගේ ඇහැට මල් වාසිකක් ඇවිදින්නන්නේ. මේ රූප කතා කරන්නේ, ශබ්ද කතා කරන්නේ, ධම්ම කතා කරන්නේ. එතන ඒවා නුඹලගේ නෙවෙයි දුරු කරව කියනවා. උදාහරණ පෙන්නනවා අර සාකපලාස අරංගිල පුච්චනකොට තොපගේ තොප පුච්චනවා කියලා යන්නේ නැහනේ. ඇයි? අත්තනාත්තනියන් කියන අත්තේනවාත්තනියන් කියන එකෙන් ශුන්‍යත්වය. අන්න ඒ විදිහට දකින්න කියනවා. එහෙම දැක්කොත් සැපයි කියනවා. සැප විඳිනවා කියලා නෙමෙයි කියන්නේ. සුඛයන් සුඛාය භවිෂ්‍යති. සැපෙන් ඉන්නවා. අජ්ජත් අනිච්ච සූත්‍රය ඊළඟ එක. චක්කුම් භික්ඛවේ අනිච්ඡං යෝපි හේතු යෝපි පච්චයෝ චක්කුසු උපාදාය සෝපි අනිච්චෝ අනිච්ච සම්භූතං භික්ඛවේ චක්කුම් කුතෝ අනිච්ඡං භවිස්සති. මහණෙනි ඇස අනිත්‍යයි.
නැස අනිත්‍යක විස්තර කරනවා. යම් හේතුවකින් යම් ප්‍රත්‍යයකින් එස උපදිනවද එතකොට යම් ප්‍රත්‍යයකින් යම් හේතුවකින් ඇස උපදිනවට ඉපදීමට ඇසේ ඉපදීමට හේතු යම් ප්‍රත්‍යයක් ඇද්ද ඒක අනිත්‍යයි. ඉතින් හේතුව අනිත්‍ය නම් කුතෝ නිච්ඡං චක්කුං කුතෝ නිච්ඡං ඇස කොමුණ නිත්‍ය වන්නද? යම් ප්‍රත්‍ය අනිත්‍ය වූ හේතු ප්‍රත්‍යයකින් උපදිනවා නම් ඇස කෙසේ නිත්‍ය වන්නද? කන ගැන, නාසය ගැන, දිව ගැන, කය ගැන, මන ගැනත් අහනවා. මේ විදිහටම ဒုတိ ය සූත්‍රෙ තිබ්බේ නේද? කුතෝ නිච්ඡං භවිස්සති. මනෝ අනිච්චෝ යෝපි මනස අනිත්‍යයි. යම් හේතුවකින් යම් ප්‍රත්‍යයකින් මනස උපදිනවා ඒක අනිත්‍යයි. ඉතින් යමක් අනිත්‍ය න අනිත්‍ය වූ සම්භූතයෙන් අනිත්‍ය වූ හේතුත්වයෙන් අටගත් ඵලයේ කෙසේනම් නිත්‍ය වන්නද? කෙසේනම් දැන් අපට යෙදිලා තියෙන්නේ පින්වත්තුනේ දැන් මේ කාරණා පෙන්වන්නේ හැම වෙලෙම ඇස කන්නාස් දිව කය මනසත් එක්කනේ. අපට යෙදිලා තියෙන්නේ. දැන් මේක ඇත්තටම සේකයොත් එක්ක කතා කරන්න තියෙන්නේ. මොකද හේතුව සේකයටනේ මගේ ඇහැ කියන එකෙන් ඉක්මවල ඇහැ කියන එක හම්බෙන්නේ. මගේ කන කියන එක ඉක්මවල කන කියන එක හම්බෙන්නේ. එතකොට හැබැයි කන ඒකත් එක්ක වින්දනයක් ලබන්නේ නැද්ද? වින්දනයක් ලබනවා. ඒකනේ අප්‍රමාද විකල යුතු කරන තියෙන්නේ. කාටද මේ සේකයට පෘථජ්ජනයා කියන කාරණාව ගත්තම මගේ කනනේ. එතකොට මේ පරියා දෙක. එතකොට සේකයත් ඒ විදිහට වින්දනයක් ලබන හැබැයි කන කියන එකත් එක්ක ඇහැ කියන එකත් මගේ කන මගේ ඇහැ කියන එකත් එක්ක නෙමෙයි. එතකොට මොකද වෙන්නේ? ඒ විදිහට යමු වෙලා ඉද්දී සේක කෙනෙක් දැන් ඒක අහුවෙලානේ තියෙන්නේ. හැබැයි මේ නිත්‍යයි කියන කාරණාව ඉක්මවිලා. ඒ සංඥාව අනිත්‍ය කියන එකද. නමුත් මේ භාවිතයත් එක්ක ලෝකේ මාමඤ්ඤි භාවයකින් ජීවත් වෙනවා. ඉතින් මේ හේතුත්වයේ කියන කාරණාවේ නුවණට යමු වෙනකොට මොකද වෙන්නේ? අන්න පිහිටීම ඉක්ම වෙනවා. යම් භික්කවේ සුතව ආර්ය ශාවක අන්න සුතව ආර්ය ශාවකයා චක්කුස්මින් නිබ්බින්දති සෝතස්මින් නිබ්බින්දති ගහනස්මින් නිබ්බින්දති ජීවායපි නිබ්බින්දති කායෝපි නිබ්බින්දති මනස්මිපි නිබ්බින්දති නිබ්බිද්දං විරාජති විරාගාය මුච්චති විමුක්තසින් විමුක්තපති ඥානං හෝති කියන යති උසදම් බ්‍රහ්මචර්යයන් කතං කරණියන් නාපරං ඉත්තසේ පජානාති රහත් වෙනවා. කවුද ඒ? සුතව ආර්ය ශාවකයනේ. ආර්ය ශ්‍රාවකයා මේ විදිහට ඇතුළතින්ම ඒ වැඩෙන වැඩපිළිවෙල ප්‍රතිපදාව ඉස්මතු වෙද්දී අරහත්ත්වයටපත් වෙනවා. නිවීම සාක්ෂාත් කරනවා ඒ ඉක්ම වෙලා. දැන් මේ අජ්ජත් අනිච්ච සූත්‍රය. ඊළඟට අජ්ජත් දුක්ඛ සූත්‍රය. චක්කුම් බික්කේ දුක්ඛං ඇස දුක. යෝපි හේතු දුක විඳිනවා කියනවාද මේ? නෑ. මේ දුක. මේ මොකද්ද? දුක. එතකොට ඇස කියන කාරණාව දුක. යම් හේතුවකින් යම් ප්‍රත්‍යයකින්ද ඇස උපදින්නේ ඒක දුකක්. දුක හේතුවෙන් ඒ කියන්නේ දුක්ඛ දේවල් වලින් හටගත්ත හැකේසේනම් නිට්ටයවන් දුකවන් සුඛවන්නද? සුඛවන්නේ නෑ. කනනාසය දිවකය මනස මේ හැම එකක් ගැනම අහනවා. මනස මනෝ දුක්ඛෝ මනස දුකක්. දුක් විඳිනවා නෙමෙයි මනස දුකක්. යම් හේතුවකින් යම් ප්‍රත්‍යයකින්ද මනස උපදින්නේ ඒක දුකක්. දුක්ඛ හේතුවකින් අටගත්ත මනස කෙසේනම් සුඛවන්නද? සැපවන්නද? මේ විදියට දකින ආර්ය ශ්‍රාවකයා මොකද වෙන්නේ? අන්න මේ විදියට දකින ආර්ය ශ්‍රාවකයා ඇස කනනාසය දිවකය මන යථාර්ථයේ දැක ඉක්මිලා නිවෙනවා. කාගේ වගේද? නෑ කාගේවත් ඒ වගේ නෙමෙයි. කාගේවත් ඒව නම් තිබිලා අයින් කරගන්න නෙවෙන්නේ. දැන් ආර්ය ශ්‍රාවකයා ආත්තේනවාත්තනියන් ශුන්‍යමිදම් බව නුවණින් එක්කනේ මේ වැඩපිළිවෙල තියෙන්නේ නේ. දැන් හොඳට මතකද මම හිතන්නේ ඔබට අහන්න ලැබුණා නම් 113 ධර්ම සාකච්ඡා ඒක පැහැදිලි කරන්න යෙදුනා. අර නිරෝධය කියන ඥානය යෙදලා තියෙන්නේ සමුදය ඥානයත් එක්ක. නිරෝධේ ඥානය සමුදය ඥානයත් එක්ක. සමුදය ඥානය කියන එකත් නිරෝධය කියන එකත් මේවා මොකක ලක්ෂණයක්ද? සංකතේ ලක්ෂණේ. උපාදෝ පඤ්ඤායති වයෝ පඤ්ඤායති කියන මේ කරුණු සංකතේ ලක්ෂණේනේ. එතකොට දැන් වයෝ කියන එකත් තියෙන උපාදෝ පඤ්ඤායති. අසංකතයට න උපාදෝ න වයෝ ඉක්මවිලා. වයෝ තියනවද? නැහැ ඉක්මවිලා. එතකොට එවැනි වූ නුවණකින් යුක්ත ආර්ය ශ්‍රාවකයෙකුගේ ප්‍රතිපදාවත් එක්ක තමයි මේ විදිහට පින්වතුනි මේ
අසකරනාසේ දිවකය මනස මේ දුක් වශයෙන් මේ දකින කාරණාව එක්ක අරහත්ත්වයටපත් වෙලා ඒ නික්ම වෙන. ආධ්‍යාත්ම අනත්ත සූත්‍රය. ආධ්‍යාත්මේ අධ්‍යාත්ම අනත් දැන් ඒතර බලන්න මේ කවුරු එක්කද ඔක්කොම පැහැදිලි සුතව ආර්ය ශ්‍රාවකෙක් ඈ. නැත්නම් අපි මේව ගතට පස්සේ මේ දුක් වශයෙන් දැකලත් කෙනෙක් රහත් වෙනවා. අනත් වශයෙන් මේ පැහැදිලි කරන්නේ මොකද්ද කියලා බලන්නේ නෑනේ. මේකේ තියෙන්නේ මොකද්ද කියලා බලන්නේ නෑනේ. අපි ගන්න ඕන කෙනෙකුට ඕන විදිහකට ගන්න එකක් නේ අපි ගන්න. අපි මේකේ තියෙන කාරණාවේ විදිහට ගන්නෙ නෑ. මේකේ තියෙන එදිච්චේදී අපි ඒ විදිහට ගන්නෙ නෑ. මේකේ කරුණු ටික මේකේ එදිච්ච තියෙන මෙන්න මේවා අපි ඒ විදිහට ගත්තනම් පින්වතුනි එයාට හිතන්න දේවල් ගොඩාක් තියෙනවා. මේ ආර්ය ශ්‍රාවකයෙකුට පෙන්වන්නේ. අනිත් එක මේ පෙන්වන්නේ ආයතන කියන කාරණා එක්ක මගේ කියන කාරණාවකින් තොරව. ඊළඟට මේව අනිත්‍ය දුක්ඛ වශයෙන් පෙන්වන්නේ දුක් විඳිනවා කියන විනාශ වෙනවා කියන කාරණාවෙන් තොරව. ආර්යගේ කෝණයත් එක්ක. අජ්ජත් අනත්ත සූත්‍රය පැහැදිලි කරනවා. චක්ඛම් බික්ඛවේ අනත්තම් මහණනි අසානාත්ම යම් හේතුවක යම් ප්‍රත්‍යකින් ඇස උපදින්නේ අනත්තයි අනත්ත වූ හේතුවෙන් හටගත් ඇස කෙසේනම් ආත්ම වන්නද? කෙසේනම් එතකොට දැන් තමා කියලා යෙදීමක් යෙදෙන්නේ නැති බව මේ ආර්ය ශ්‍රාවකයාගේ චින්තනය. ආර්ය ශ්‍රාවකයා දකින විදිය ඒ වම්පස්සං උසුත ආර්ය ශ්‍රාවකයෝ. එහෙම හිතුවත් ආර්ය ශ්‍රාවකයා දකින්නේ. ඒ වගේම කන නාසය දිව කය මනස. මනස ගැනත් පැහැදිලි නම් මොකද්ද? මනෝ අනත්තා මනස අනාත්ම යම් හේතුවකින් යම් ප්‍රත්‍යකින්ද මනස උපදින්නේ. ඒ හේතුවෙන් ඒ ප්‍රත්‍යයෙන් මනස උපදිනවා. ඒ මනස යම් අනාත්ම වූ හේතුවෙන් උපදින මනස කෙසේනම් ආත්ම වන්නද? මෙහෙම දකින ආර්ය ශ්‍රාවකයා රහත් වෙනවා. කවුද? ආර්ය ශ්‍රාවකයා මේ ඉස්ලාම් කෙනෙක් පටන් ගන්න විදිහක් නෙමෙයි පැහැදිලි කරන්නේ. හැබැයි මේක ඇහුණාට පස්සේ කෙනෙකුට මොකද වෙන්නේ? මේක හිතන්න දෙයක් තියෙනවනේ. මේක කරන විදිහ නෙමෙයි හිතන්න දෙයක්. අන්න බුදුරන් වහන්සේගේ ධර්මයට අනුගත වෙලා යන විදිහක් තියෙනවා. ඒ ධර්මයේ එක්ක යන වැඩපිළිවෙලක් තියෙනවා. අන්න එතකොට ඒ වැඩපිළිවෙලත් එක්ක යාට පුළුවන්කමක් ලැබෙනවා. බාහිර අනිත්‍ය සූත්‍රය දැන් මෙතෙක් විස්තර කරේ ආධ්‍යාත්මයේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන කාරණාවත් එක්ක. දැන් මේ බාහිර අනිත්‍ය සූත්‍රය රූපාභික්ඛේ අනිච්චෝ යෝපි හේතු යෝපච්චයෝ රූපාණං උප්පාදාය සෝපි අනිච්චෝ අනිච්ච සම්භූතා භික්ඛවේ රූපා කුතෝ නිච්ඡං භවිස්සති. දැන් කලින් පෙන්නුව සකරණාසේ දිවකය මනස කියන එකත් එක්ක සලායතනත් එක්ක සූත්‍ර තුන. දැන් බාහිර අනිච්ච බාහිර ආයතන කියන කාරණා බාහිර කරුණුත් එක්ක. දැන් ඒතර බාහිර කරුණුත් එක්ක මේ කතා කරන තැනදීත් මගෙන් බාහිර කතාවක් එහෙම නෙමෙයි. දැන් අපට හැම එකම මගෙන් බාහිර කියන කාරණාව එක්කනේ ඉදිරියට තියෙන්නේ. ඒ කියන්නේ අපට තියෙන දේවල් එක්කනේ. දැන් මේ ආර්ය ශ්‍රාවකයෙක් දකින්න කෝණයක් තියෙන්නේ වෙන කෙනෙක් එහෙම නෙමෙයි. රූපා භික්ඛවේ අනිච්චා මහණෙනි රූපය අනිත්‍යයි. යම් හේතුවකින් යම් ප්‍රත්‍යයකින්ද රූපය උපදින්නේ අන්නේ හේතුව ප්‍රත්‍ය අනිත්‍යයි. අනිත්‍ය හේතුවෙන් හටගත් රූපය කෙසේනම් නිට්ටය වන්නද? අනිත්‍ය හේතුවෙන් හටගත් රූපය කෙසේනම් නිට්ටය වන්නද? ඒ වගේම සද්දේ ගන්ධේ රසේ පහස අරමුණු. බාහිර අනිච්ච සූත්‍රය අජ්ජත් අනිච්ච දුක්ඛ අනාත්ත කියන සූත්‍රය තුන කතා කරන්නට යෙදුනේ. බාහිර අනිච්ච සූත්‍රයේ පැහැදිලි වෙනවා රූපා භික්ඛවේ අනිච්චා යෝපි හේතු යෝපි පච්චයෝ රූපාණං උප්පාදාය සෝපි අනිච්චෝ. එතකොට රූප කියන කාරණාව සද්ද ගන්ධ රස පහස අරමුණු. එතකොට මේ රූප සද්ද ගන්ධ රස පහස අරමුණු අනිත්‍යයි. යම් හේතුවකින් යම් ප්‍රත්‍යයකින්ද රූප සද්ද ගන්ධ රස පහස අරමුණු කියන මේවා උපදින්න ඒවා අනිත්‍යයි. කෙසේනම් රූප නිට්ටය වෙන්නද? සද්ද ගන්ධ රස පහස අරමුණු නිට්ටය වෙන්නද? මෙහෙම දකින ආර්ය ශ්‍රාවකයා මොකද වෙන්නේ? රූප සද්ද ගන්ධ රස පහස අරමුණු කලකිරිලා ඉක්මිලා නිවෙනවා. අරහතටපත් වෙනවා. ඒ වගේම බාහිර දුක්ඛ සූත්‍රය. මෙතන දුක් විඳිනවා කියන එක නෙමෙයි දුක්ඛ කියන එක. දුක කියන එක. මේ රූප
රූපා භික්ඛවේ දුක්ඛ රූප දුකක්. යම් හේතුවකින් යම් ප්‍රත්‍යයකින්ද රූපය උපදින්නේ ඒක දුකයි. දුක් හේතුව දුක්ඛ හේතු කරුණ මුල් කරගෙන හටගත් රූපේ කෙසේනම් සැපවන්නද? සද්ද, ගන්ධ, රස, පහස, අරමුණු මේ සෑම දෙයක් එක්කම පැහැදිලි කරනවා අරමුණු කියන්නේ දුකක්. දැන් මේ අරමුණු හැම ධර්මයක්ම දුකක්. දුක් විඳිනවා නෙමෙයි දුකක්. අපිට අර විඳීමත් එක්කනේ අපි අර සැප විඳීමකට අපි අර මේ කියන්නේ මනෝලෝකයකට ගිහිලා ස්වංග වින්දනයක් ලැබමින් ඒකත් එක්ක කාලය ගත කරන්නේ. ඒ අර වින්දනයකට ගිහිලානේ. ඒ කියන්නේ අපි කැමති අරමුණු තියෙනවානේ අපට. එතකොට ඒකත් එක්ක අපි අර මනෝලෝකයෙන් මනක්කල්පිත ලෝකකින් හිතලුවකින් ජීවත් වෙනවා. හැබැයි ධර්ම කියන්නේ අරමුණු කියන්නේ දුක. දුක් විඳිනවා කියන එක නෙමෙයි දුක. අන්න ඒක තමයි බුදුරණවහන්සේගේ ධර්මය. එහෙම වුණාට පස්සේ යාට කිසිදු විදියකින් අර කාරණාවලට අනුගත වෙන්නේ නැහැ. ඒ කියන්නේ Tamanට කැමති Tamanට හොඳ ඒ ප්‍රියමනාපයි කියලා මොනම හෝ පැත්තකින්. දැන් ඔබට මම පැහැදිලි කරේ නාම රූපච්ච සලආයතනං කියලා අපි සලආයතනෙට හේතුව නාම රූපයයි කියලා අපි මොකක් හරි දෙයකින් අපි අරමුණක් දාගෙන වින්දනයක් ලබනවනේ. ඒක මනෝ සංකල්පයක්නේ ඒකත්. ඒ කිසිම දෙයකට යාට ඉඩක් නැහැ. යා මොකද කරන්නේ බුදුරණවහන්සේ ධර්මයට අනුගත වෙනවා නම් විචක්ෂණශීලී බව ප්‍රකට වෙන්නේ. වෙන කිසි දෙයක් නෙමෙයි. ඒ වගේම බාහිර අනත්ත් සූත්‍රයේ පැහැදිලි රූපා භික්ඛවේ අනත්තා යෝපි හේතු යෝපච්චය රූපානං උපාදාය සෝපි අනත්තා මේ රූප අනාත්මයි සද්ද ගන්ධ රස පහස අරමුණු මේ අනාත්මයි යම් හේතුවකින් යම් ප්‍රත්‍යයකින්ද මේ උපදින්නේ අනාත්මයි අනාත්ම හේතුවෙන් හටගත්ත ඒ රූපේ කෙසේනම් ආත්මවන්නද අනාත්ම ප්‍රත්‍යයෙන් හටගත්තේ සද්ද ගන්ධ රස පහස අරමුණු කෙසේනම් ආත්ම වණ්ඩද මෙහිම දකින ආර්ය ශ්‍රාවකයා රහත් වෙනවා. එතකොට මේ කවුරු ගැනද කියන්නේ? ආර්ය ශ්‍රාවකයෙක් ගැන වෙන පුතඥයෙක් ගැන එහෙම නෙමෙයි. ඒක හොඳට ඒක මතක තියාගන්න. එහෙම දකින ආර්ය ශ්‍රාවකයයි අරහත්ත්වයටපත් වෙන්නේ. ඔන්න එතකොට ඒ පැහැදිලි කරලා පෙන්නපු සූත්‍ර ටික බලනකොට අපට තියෙනවා ගොඩාක් කාරණා දැන ඉගෙන ගන්නට හිතන්නට ගොඩක් දේවල් තියෙනවා. අපි ගොඩක් වෙලාවට හිතන්නේ නැහැ. ඒ කියන්නේ අපි ඇත්තටම ගත්තොත් බුදුරන් වහන්සේට අනුගත වෙන්නේ නැතුව අර අපට තියෙන බය නැති කරගන්න කරන්නේ ඒකනේ. අපට අර තියෙනවනේ සංසාරය යනවා මෙහිම ප්‍රශ්නයක් තියෙනවා අපි කොහොම හරි අපට සැප දෙයකට අපි ලොමු කරන්න ඕනේ කියන්නේ. මේ කෝණේ එකමයි ඉන්නේ. ඒ කෝණේ එක ඉන්න නිසාම තමයි පින්වතුනි අර බුදුරණවහන්සේ ධර්මයට යොමු වෙන්න බැරිකම සහ මේ ධර්මයේ හිතන්න යොමු වෙන්නේ නැත්තේ. ඇයි යාගේ කෝණය මොකද තියෙන්නේ? කොහොම හරි සැප වින්දනයක් Tamanට ලබන්න ඕනේ මොන ක්‍රමයකට හරි. ඒක ලබන ක්‍රමය තමයි නිවන් දකින්න එක. සෝතාපන්න වෙන එක. අන්න දැන් ඒ වින්දනය Tamanට ලබන්න යන වැඩපිළිවෙලකට අනුගත වෙච්ච නිසා තමයි මේ ධර්මයට අනුව හිතන්නේ නැත්තේ. අපි අර අපට එන මනෝලෝක මොනවා හරි දෙයක් එක්ක අපි සතුටු වෙවි වාසය කරන්නේ. ඊළඟට නව පුරාණ වග්ගය කම්ම සූත්‍රය. නව පුරාණානි භික්කවේ කම්මානි දේශිස්සාමි මන් නුඹලාට අලුත් පරණ කර්ම ගැන දේශනා කරනවා අහන්න කියලා ඔන්න ඒ වගේම කර්ම නිරෝධයත් දේශනා කරනවා නිරෝධගාමී ප්‍රතිපදාවත් දේශනා කරනවා අලුත් කර්ම පරණ කර්මත් කර්ම නිරෝධයත් නිරුද්ධගාමී ප්‍රතිපදාවත් දේශනා කරන හොඳින් අහන්න. අපි මේක ඉස්මතු කරලා පෙන්නනවා මෙහිම සමාජයකට බුදුරණවහන්සේ මේ හොඳින් අහන්න කියලා කියනවා. ඒ කියන්නේ එච්චර හොඳට අහන්න නැත්නම් වරදව ගන්නවනේ. මේ තියෙන විදිය බල. ඒ කියන්නේ මේ බුදු කෙනෙක් වෙන්නපු කාරණාවක් කියලා ගන්නෙ නෑ නේ. මේ අපට තේරෙන ටිකක් නේ මේකේ තියෙන්නේ. ඒ කියන්නේ අපිට මේ සූත්‍ර බලවට පස්සේ තේරෙන්නේ වැටහෙන්නේ. ඒ කියන්නේ අපට ඕන නැත්තේ අර අපේ මනෝලෝකයේ යම් කිසි වින්දනයක් ලබන්නනේ. එතකොට අපට වැටහෙනවා. අපි ඒකත් එක්ක ජීවත් වෙනවා. බුදුරණවහන්සේ ඒක අදාළ නැහැ. කිව්වේ බුදුරණවහන්සේ කියලා ලේබල් කරනවා. අර මේ කොරෝනා වලට බෙහෙත හොයාගත්ත එක වගේ. ඒ කියන්නේ මම ඒ උදාහරණ 113 සූත්‍රය කරා. ඒක ඔබ සාකච්ඡා කරා. ඒක අහලා බලන්න. ඒකද අපි ලස්සනට කරන්න පැහැදිලි කරා. එතකොට අන්න ඒ වගේ දෙයක් එක්ක වුණාම ඇත්තටම ඒකට හොඳින් අහලා නැහැ, මානසිකාර කරලා නැහැ, මොකද්ද කියන්නේ කියලා බලලා නැහැ. අපට හිතච්ච දෙයක් අපි දාගත්තා. ඒ කියන්නේ අපිත් සම්බුදු වෙලා. ඒ කියන්නේ අපටත් ඒක තේරෙන්නේ. අපටත් ගැලපෙන්නේ. ඊතර වෙන්නේ නැහැ අපි. ඊතරන ප්‍රතිපදාවක් එන්නේ නැහැ. අපටත් තේරෙන ගැලපෙන අපි වින්දනයක් ලබන ප්‍රතිපදාවක් ඇවිදින්න. ඔන්න මෙහිම හුවට පස්සේ බලන්න දැන් බුදුරණවහන්සේ හොඳින් අහන්න මානසිකාර කරන්න කියලා දෙනවානේ. අලුත් කර්ම පරණ කර්ම නිරෝධය නිරෝධගාමී ප්‍රතිපදාව. කතමංච බික්කේ පුරාණ කම්ම. මහණෙනි මොකද්ද පැරණි කර්මය? චක්කුම් බික්කේ පුරාණ කම්ම. අபிසංකතං අபிසංචේත හිතං වේදනියං දට්ටබ්බා. මහණෙනි ඇස කියන්නේ පුරාණ කර්මයක්.
දැන් මේකෙදි හිතන්න එපා මේ කියන කාරණාව ඔස්සේ මේ කියන වචනත් එක්ක මේ කියන දේත් එක්ක බලන්න. අපේ ලෝකේ තියෙන එකක සසඳන්න එපා. දැන් පුරාණ කර්මයක් කියලා කියනකොටම යෙදিলা ඉවරයි පරණයි කියලා. ඒ කියන්නේ ඇත්තටම කාලයකට යොමු වෙච්ච බවක් නැත්නම් මේ යම් කිසි වූ තව එකක් එක සම්බන්ධයක් කියන කාරණාවට යෙදিলা ඉවරයි. පුරාණ කර්මයක් කියනකොට යම් කිසි ස්වභාවයක් එක්ක ගිහිල්ලා ඉවරනේ. ඇස කියන්නේ පුරාණ කර්මයක්. පුරාණ කර්මයක් ඒ කියන්නේ ඇස කියන කාරණාව යෙදුනේ පැරණි කර්මයක් කියන එකත් එක්ක. දැන් මේකෙදි හිතන්න යන්න එපා කලින් ජීවිතයේද මේ ජීවිතයේද මොකක්ද එහෙම එකක් බුදුරණවහන්සේ කියලා නැහැ නෑ. ඇයි අපි එතනින් එහා හිතක් දාගන්නේ? මේකේ කියන පැරණි කර්මයක්. කර්ම ඇහැ කියන්නේ. ඊළඟට චක්කුම් බික්කේ පුරාණ කම්මං අபிසංකතං අபிසංචේතිතං වේදනියං දට්ඨබ්බා. දැන් කොහොමද ඒක හම්බ වෙන හැටි මේ කියන්නේ? මේක මොකද්ද? අபிසංකතයක් විශේෂයෙන් සකස් වූවක් විශේෂ වූ චේතනාවක් එක්කයි එදිලා තියෙන්නේ. ඒක විදීමකුනුයි දැනගන්නේ. මොකක්ද? හොඳට හිතන්න මේ කියලා තියෙන විදිහ. ඇස පුරාණ කර්මයක්. දැන් අපි හිතල වලින් මනෝලෝකයෙන් ඇස පුරාණ කර්මය කියන එකට මොනවද මොඩාවක් මනස්කාන්ත ටිකක් දාගන්න යනවනේ. දැන් ඇස පුරාණ කර්මයක් නම් අපට ආයේ පුරාණ බවක් හොයන්නේ මොකටද? ශ්‍රද්ධාව පිටව ගන්නවා මිසක්. පුරාණ කර්මයක් ලුණේ ඇස බුදුරණවහන්සේනේ කියන්නේ. මේක දකින විදිහ ඊළඟට මේ කියන්නේ. මේක දකින විදිහ කියන්නේ හම්බ වෙන විදිහ. දැන් හොයන්න ඕනේ මෙන්න මේ කාරණාව එක්කනේ. පුරාණ කර්මයක් කියන කාරණාව බලන්න කලින් ඇහැ කියන කාරණාව යෙදෙන විදිහ බලන්න එපා. චක්කුම් බික්කේ පුරාණ කම්ම මේ පුරාණ කර්මයක් ඇහැ. ඒ වගේ මේක අபிසංකතං අபிසංචේතිතං විශේෂයෙන් සකස් වෙවි චේතනාවෙන් විදීමෙන් දකින දෙයක්. දැනගන්න දෙයක්. දකින දෙයක් නෙවෙයි දට්ටබ්බන් කියන්නේ ඒක ලැබෙන විදිය. දැන් එහෙනම් ඔන්න ඇස කියන කාරණාවේ පුරාණ කර්මය කියන කාරණාව මනෝලෝකකින් හොයන්න කලින් ශ්‍රද්ධාවෙන් මේක පිහිටවාගෙන බුදුරන් වහන්සේ පෙන්වන්නේ මේක දට්ටබ්බ වෙන හැටි දැනෙන හැටි ලැබෙන හැටි අන්න විඳීමෙන් අන්න එතන පැහැදිලි කරන සැපයෙන් දුකෙන් කියලා නෙමෙයි විඳීමෙන්. එතකොට දැන් ඒක විඳීමක්නේ පෙන්වන්නේ. අන්න විදීමෙන් දන්නේ කොහොමද විදීමෙන් දන්න බව හම්බෙන්නේ? අபிසංකතං අபிසංචේතිතං. අන්න විශේෂයෙන් සකස් වෙමින් විශේෂ චේතනාවෙන් තමයි මේ ඇස කියන පුරාණ කර්මයක් කියන කාරණාව දැනගන්නේ, ලැබෙන්නේ, විඳින්නේ, විදීමෙන් හම්බ වෙන්නේ. මේක ගොඩක් ගැඹුරු කාරණාවක්. අපි මේවා මේ ඕනවට එපාවට අහුම්කම් දුන්නොත් ධර්මයේ ඇත්තරම ශ්‍රද්ධාව නැති නිසානේ ඒක වෙන්නේ. ශ්‍රද්ධාව තියෙනවා නම් මේකේ තියෙන ඔක්කොම ටික බලන්න වෙනවා. සෝතම් පුරාණ කම්මං කන පුරාණ කර්මය. අபிසංකතං අபிසංචේතිත වේදනියං දට්ඨබ්බා. ගහනම් පුරාණ කම්මං අபிසංකතං අபிසංචේතන වේදනියං දට්ඨබ්බා. ජීවම් පුරාණ කම්මං අபிසංකතං අபிසංචේතිතං වේදනියං දට්ඨබ්බා. කායෝ පුරාණ කම්මං අபிසංකතෝ අபிසංචේතිතෝ වේදනියෝ දට්ඨබ්බා. මනෝ පුරාණ කම්මං අபிසංකතෝ අபிසංචිතෝ වේදනියෝ දට්ඨබ්බෝ ඉදං උච්චති බික්කේ පුරාණ කම්ම. දැන් පුරාණ කර්මය කියන කාරණාව අපි දාගන්නවනේ අපට අර අතීත කාලයක් එක්ක ඔක්කොම දාගෙන අපි මේක මේ කියපු විදිහ දැන් අපි හිතමුකෝ මෙහෙම දැන් මට මෙන්න මෙතන කෝප්පයක් තියෙනවා වතුර බොන්න. ගිලම්පස වළඳන්න. මේක කෝප්පයක්. හැදිච්ච කෝප්පයක්. මම මේකෙන් කෝප්පය කියන එකෙන් වතුර බොනවා. තේ බොනවා. ගිලම්පස වළඳනවා. දැන් එතකොට තමයි මට මේක කෝපයක් කියලා ලැබෙන්නේ. නැත්නම් අපිට කෝපයක් කියලා ලැබෙනවද මේක? දැන් මේක පැත්තකින් කොහේ හරි තියෙනවා මේකට මල් දාලා තියෙනවා. කෝපයක් කියලා ලැබෙන්නේ නැහැ. මේකේ වතුර බොනකොට මේකෙන් තේ බොනකොට මේක ලැබෙනවා කෝපයක් කියලා. කෝපය කියන එක ආවේ. මෙතන ඔටෝ ආවද? දැන් ආවද? ඉබේ ආවද? ඒකට දෙන නිගමනය මොකද්ද මේ කෝපය කියන එක? මේක අදිච්ච එකක්. දැන් අපිට මේකේ කැරොන් ටික හොයන්න යන්න දෙයක් නැහැ. මේකෙන් විදීමෙන් දැනෙන විදිය බලන්න ඕනේ. ලැබෙන විදිය බලන්න ඕනේ. අන්න වේදනියන් දට්ට මනසත් එහෙම මනෝ භික්කවේ පුරාණ කම්ම මනස පුරාණ කර්මය. අபிසංකතං අபிසංචිතන වේදනියන් දට්ටබ්බා. එතකොට දැන් බලන්න මේ මනස කියන කාරණා. අපි මේ වැදගත් ටික බලන්නේ නැතුව පුරාණ කර්මය කියන එක නේ අපි අතීත ජීවිත ඊළඟ ජීවිත ඒක බලනවා කියන එක කොච්චර අඥානකමද විග්‍රහය. ඒක හොයන්න යනවා කියන එක මේකේ හෙවිය යුතු කාරණාව වේදනියන් දට්ටබ්බන් කියන කාරණාව එක්කනේ. හොයන්න ඒක නෙමේ හිතන්න තියෙන්නේ.
අරකට අපට මනෝලෝකික කල්පන අපේ අවිශේෂයක් නේ. අපි කොහොමද ඒ අවිශේෂයක් ස්වාක්ඛාත වූ ප්‍රායෝගිකත්වයකට යොමු කරගන්නේ? මේ පෙන්වන ධර්මයේ ස්වාක්ඛාත වූ ප්‍රායෝගිකත්වයකට පෙන්වන එකක් නේ. අරක අවිශේෂ කියන්නේ ඒක දැන් පුරාණ කර්මයන් වෙච්ච එකක් නේ. ඒක භාග්‍යවතුන් වහන්සේ පැහැදිලි කරපු කාරණා. එතකොට මේක මේ ලැබෙන විදිය. ඔන්න හිතන්න ඕන ටික. අපි අර සබ්බාහ සූත්‍රෙ පෙන්නන්නේ මානසිකාර කළ යුත්තේ මානසිකාර කරන්න. ඇයි මෙහෙමම පෙන්නන්නේ? මානසිකාර නොකළ යුත්තක් කියදිලා තියෙනවනේ. මානසිකාර කළ යුත්තේ කරන බව හම්බ වෙන්නේ එයාට එච්චරට ඒ කෝණේ කියනවා. හරියට මේ වගේ මම ඔබට නිතරම කියනවා ෆෝන් එකක උදාහරණයක්. ෆෝන් එකක් කෙනෙකුට දුන්නොම ඉලෙක්ට්‍රොනික චින්තනයක් දන්නේ නැති කෙනෙකුට ෆෝන් එකේ ක්‍රියාකාරීත්වය හොයන්නේ මොකක් එක්කද? එයාට අර ටච් ස්ක්‍රීන් එකයි නැත්නම් අර මේ ස්විච් එකයි බටන් ටිකයි ඒ බටන් වලින් යෙදෙන එකයි ඒකනේ එයාට ෆෝන් එකේ ක්‍රියාකාරීත්වය. ඒ කියන්නේ එයාට ෆෝන් එකේ සියලු වැඩ පුළුවන්. ඒ ෆෝන් එකේ ක්‍රියාකාරීත්වය හෙව්වා. ඒක හරි ෆෝන් එකකින් ප්‍රයෝජන ගන්න පැවැත්මක් එක්ක. ඒක බොරුවක් නේ කරන්නේ උනාට. ෆෝන් එක කියන එක යෙදෙන හැටි බලන්න නම් ඒක ඉලෙක්ට්‍රෝන පරිපත මේ යෙදෙන ඔක්කොම බලන්න වෙනවනේ. අන්න එවැනි චින්තනයකින අරක ටච් කරලා ස්විච් ඔබලා ඒව කරන්නේ නැහැ. එයා කරන්නේ ඉලෙක්ට්‍රෝන පරිපත ඔස්සේ මේක වෙන හැටි හොයන්න පටන් ගන්න එක. ෆෝන් එකේ. එතකොට එයාට ෆෝන් එකක් ලැබෙන්නේ නැහැ ඇත්තටම. එයාට ඒක ෆෝන් එකේ ක්‍රියාව කියන කාරණාව එක අරක ලැබෙන්නේ නැතුව ඉක්මවීමක්. එයාගේ නුවණක් ඒකට එන්නේ. අඥාන කෙනාට ඒ සම්බන්ධ තියෙන අඥාන කෙනාට ෆෝන් එකකින් ප්‍රයෝජන ගන්න පවතිනවා එච්චරයි. එතකොට දැන් ඇත්තටම සත්‍යවාදී ඉලෙක්ට්‍රොනික චින්තන කියන කාරණා කෙනා කළ යුතු දේ වෙන්නේ ඒක නෙවෙයි නෙවෙයි. එතකොට එයා දන්නවා එයාගේ චින්තනයත් එක්ක නොකළ යුත්තේ කළ යුත්තේ. එයා කවදාවත් ටච් ස්ක්‍රීන් එකේ අත ගාලා ඊළඟට මේ අර බටන් ඔබල ඉව කරන්න යන්නේ නැහැ. එයා දන්නවා ඒක නොකළ යුත්තක් කියලා. ඒක හෙව්වා කියලා ෆෝන් එකේ දුරකථනේ ඒ ක්‍රියාකාරීත්වය බලන්න බෑ. එයා ඒක ගලවලා ඒකේ සියලු වැඩ පිළිවෙල බලන එකයි එයා කරන්නේ. අන්න කළ යුතු වැඩේ. හැබැයි ඒක හම්බෙන්නේ නැහැ. ඒ කියන්නේ ඒක ලැබිලා ඒක පවතින්නේ නැහැ ඉක්ම වෙනවා. ක්‍රියාකාරීත්වය හම්බ වෙනවා. හැබැයි ඒක නොදන්න කෙනා අරව හොයන්නවත් හිතෙන්නේවත් නැහැ. ඉලෙක්ට්‍රොනික චින්තන නැති කෙනාට. එයා කරන්නේ ෆෝන් එක අරන් ඒකේ තියෙන වැඩ කටයුතු ටික ඔක්කොම කරලා ඒකෙන් ප්‍රයෝජන ගන්නවා. එයාගේ වැඩේ එච්චරයි. ඒකත් එක්ක ජීවත් වෙනවා. උපාදාන අවිනිවෙස විනිබද්ධ වුණා. අර කෙනාට එහෙම එකක් නැහැ. එයා මේක හොයන්න පටන් ගත්තා. හැබැයි මේ ඒ කරුණ ටික නැත්තම් ෆෝන් එකේ ක්‍රියාකාරීත්වය කතා කරන්න බෑනේ. කේසින් එකක් නැත්තම් ටච් ස්ක්‍රීන් එකක් නැත්තම් අර කරුණ නැත්තම් ෆෝන් එකේ කතා කරන්න බෑ නෙවෙයි. ඒවත් ඕනේ. හැබැයි අර චින්තනයේ තියෙන කෙනා දන්නවා මෙව්වා යෙදෙන්න ඕන විදිහක් මිසක් එව්වා ඒකේ කරුණු හොයන්න හෙවිය යුතු දෙ නෙමෙයි කියලා. ඒවා යෙදෙන්න ඕනේ ඒකට. දන්න තිකෙන අරව මුකුත් හොයන්නේ අර ටික විතරක් හොයනවා. අන්න ඒ වගේ තමයි බුදුරණවහන්සේ මේ කරුණ පැහැදිලි කරනවා. පැහැදිලි කරද්දී මේකේ තියෙනවා යෝනිසෝ මනසිකාරයේ කල යුතු දේ හොයන්න ඕන දේ. ඒකයි කරන්නේ. හැබැයි ලේසියෙන් පහසුවෙන් හොයන්න එකෙන් ප්‍රයෝජන ගන්න පුළුවන් කට්ටියක් ඉන්න කෙනාට අන්න පවතින දේත් එක්ක හොයනවා. හරියට අර ෆෝන් එකේ ටච් ස්ක්‍රීන් එකෙන් ඒ වැඩ ටික සියල්ලක් මේකේ සියලුම ෆෝන් එකේ කටයුතු ටික පුළුවන් කරන්න. අන්න ඒක හෙව්වා වගේ. හැබැයි එයාට කවදාවත් එයා ඉලෙක්ට්‍රොනික චින්තනයකින් තියෙන කෙනෙක් කවදාවත් ඒක කරන්නේ නැහැ. එයා අලවල හොඳට බලනවා මේකේ ක්‍රියාකාරීත්වය. එයා අරග කරන්න ඕන කියලා හිතෙන්නේවත් නැහැ. ඇයි? එයා දන්නවා ඒක බාහිර වූ මේකේ ක්‍රියාකාරීත්වය දුන්න ටිකක් කියලා. එයා ඒක කරන්නේ නැහැ. අන්න ඒ වගේ බුදුරණවහන්සේගේ ධර්මයේ ඒ ඊතරවන ප්‍රතිපදාව චින්තනයන් යුක්ත සත්‍යක අවේශ චින්තනයෙන් යුක්ත කෙනාට මේකෙදි තියෙනවා හිතන්න ඕන කරුණ මොකද්ද? නොසිතන්න ඕන කරුණ මොකද්ද? අන්නේ ටික යාට ඉස්මතු වෙනවා. හැබැයි ලේසි නොසිතන්න ඕන කරුණ හිතන එක. හිතන්න ඕන කරුණ හිතන්න නැති එකයි ලේසි වැඩේ. ලේසි ඒක. ඒකට ටිකක් තේරෙනවා ගලපෙනවා. හරියට ෆෝන් එකේ ඇතුලේ ක්‍රියාකාරීත්වය හොයන්න නැතුව මේ ඒකෙන් ප්‍රයෝජන ගන්න කෙනා වගේ. උපාදාන අභිනිවේෂ විනිබද්ධ වෙනවා. අන්න යෝනිස් මානසිකාර කලියුත් මානසිකාර කරන්නේ නෑ නොකලියුත් කරනවා. ඔකට කියනවා මොකක් කියලාද? අයෝනිසෝ මානසිකාරය කියලා. එච්චරයි වෙනස. ඉතින් ඒ වගේ තමයි මේකේ පෙන්නන මේ කාරණාව එක්ක බලන්නට ඕනේ.
අපි බලන්න ඕනේ අපි ෆෝන් එකකින් ප්‍රයෝජන ගන්න කොට්ටනාසිරද අයිති ඉලෙක්ට්‍රොනික චින්තනයත් එක්ක තියෙන මේ ෆෝන් එකේ ක්‍රියාකාරීත්වය වෙන කොට්ටනාසිරද අයිති කියලා. එතකොට එහෙනම් මේකේ හෙවි යුත්තක් තියෙනවා. හෙවි යුතු කාරණාව තියෙනවා. මානසිකාරය කළ යුතු කාරණාව තියෙනවා. ඒක තියෙද්දී වෙනම කරනකොට අරක නැති වෙනවනේ ඉතින්. ඇයි අරකින් ලැබෙනවනේ මොනවා හරි. සතුටක් ලැබනවනේ. සොයංග වින්දනයක් ලැබනවනේ. මනෝ සංකල්පයකින් මනස්කාන්ත ලෝකේ ජීවත් වෙනවනේ. මනක්කල්පිත ලෝකේ ජීවත් වෙනවනේ. ඒ සතුටක් ලැබනවනේ. ඉතින් ආයි කොහේ හොයන්නද ඊට පස්සේ අනිත් ඒවා. ඒක නැති වෙලාම යනවා. කතමංච බික්කවේ නවං කම්මං ඊළඟ බුදුරණවහන්සේ පෙන්වලා දෙනවා නව කර්මයේ. දැන් නව කර්මයේ කියනකොට ඔන්න බලන්නකෝ. යංකෝ බික්කවේ ඒතරයි කම්මං කරවති කායන වාචය මනස ඉදං උච්චති බික්කවේ නවං කම්ම. සාධාරණයිනේ. ඇයිද? දැන් නවං ඒක කියනකොටම කර්මයක් කයෙන් වචනයෙන් මනසින් රැස් කරන්නේ. දැන් අතන ඇහැ පුරාණ කර්මයක් කියනකොට ඒක ඇසෙන් කයෙන් වචනයෙන් මනසින් කතාවක් දීලා නැහැනේ. ඒක පුරාණ කර්මයක් කියලා පැහැදිලි කර විදීමෙන් දකින්නවා. දැන් මෙතන නව කර්මය පැහැදිලි කරනවා. ඒක දැන් නව කර්මය ඇහෙන් කරනවා කියලා තියෙනවද නේ? කයෙන් වචනෙන් මනසින් නව කර්මය කරන්නේ. දැන් බලන්නකො මේ දෙකේ තියෙන කරුණු දෙකේ තියෙන ගැළපීම තියෙන අපට වෙනසක් නෙපෙන්නේ. ඇයි දැන් කතා කර නව කර්මය කියන එකට පරණ කර්මය කියන එකට ඇහැ කියලා. ඒකත් එක්කයි දැනගන්නේ විදීමෙන් දැනගන්නේ කියලා කතා කරා. නව කර්මය කියන එකට ඇහැ කතාවක් නෑ කයෙන් වචනෙන් මනසින්ලු කර්ම කරන්නේ. කෝ සම්බන්ධයක්? කෝ මේකේ විග්‍රහයක්? දැන් මේක පරස්පරයි වගේනේ. දැන් මේ පැහැදිලි කරන්නේ මොකද? කර්මය සකස් වෙන හැටි. ඇහෙන් නෙමෙයිනේ කර්ම සකස් වෙන්නේ. ඇහැ කියන්නේ කර්ම සකස් වෙන එකක් නෙමෙයිනේ. කර්මය සකස් වෙන්නේ කයෙන් වචනෙන් මනසින්. අන්න සකස් වෙන විදිය. එතකොට ඒක ඒ කර්මයේ හැදෙන විදිය. අතන පෙන්වන්නේ එතන පෙන්වන්නේ විදීම ලැබෙන විදිය. ඊළඟට පැහැදිලි කරනවා. කතමෝජ බික්කවේ කම්ම නිරෝධ. මොකද්ද කර්මයේ නිරෝධය? එහෙනම් කර්ම නිරෝධ වෙනෝනේ කයෙන් වචනෙන් මනසින් කර්ම නොකරනේ. මොකද්ද මේ කියන්නේ? යෝකෝ බික්කවේ කාය වචේ මනෝ කම්මස නිරෝධෝ. මනස් මේ කර්ම නිරෝධ වෙන විමුක්තං පුසති. මොකක්ද මේ පෙන්වන්නේ? මේක නිරුද්ධ වීම කතා කරන්නේ විමුක්තිය ස්පර්ශ කිරීමත් එක්ක. වෙන එකක් එක්ක නෙමෙයි. දැන් අපි බලන්නේ අර තියෙන එක නැති කිරීමක් මිසක් විමුක්තිය ස්පර්ශ කිරීමක් කියන එක නෙමෙයිනේ. මේ විමුක්තිය ස්පර්ශ වීමක් කියන කාරණාව ඉදෙනවා නම් අන්න ඒකටයි කර්ම නිරෝධය, ඒකයි කාය වාක් මනෝ කර්මයන්ගේ නිරෝධය. විමුක්තිය ස්පර්ශ නොකර කාය වචී මනෝ කර්ම නිරුද්ධ කරන්න යනවා. ඔන්න පැටලෙන තැන්. විමුක්තියන් ස්පර්ශ කරන විමුක්තිය ස්පර්ශ කරනකොට මොකද වෙන්නේ? දැන් කර්මය කියන කාරණාව ඒක නිරෝධය කියන එක යෙදෙන්න දැන් අර අபிසංකත අபிසංචේතිත කියන මේ කරුණු මේ විදිහට දකිනකොට ඔය කාරණා හිතලා බලන්නකො මේ මෙහෙම යෙදෙනකොට අபிසංකත අபிසංචේතිත වේදනීය දට්ටබ්බ මෙහෙම දකිනකොට පුරාණ කර්ම කියන එකත් ලැබෙන එක නවං කර්ම කියන එකත් ලැබෙන එක කොහේ යෙදෙන්නද? ඉක්ම වෙන්නේ නැද්ද? ප්‍රතිපදාව ඉක්ම වෙනවා. කතමාජ බික්කේ කම්ම නිරෝධ ගාමිනී පටිපද. මොකද්ද නිරෝධ ගාමිනී පටිපදාව? ආයේ මේ ආර්ය වට්ටාංගික මග්ග ආරෂ්ඨාංග මාර්ගය. මේකට කියනවා කර්ම නිරුද්ධ වෙන මාර්ගය. දැන් ඔබට මතකද බුදුරන් වහන්සේ අර ශාස්ත්‍රවරුන්ගේ අනුශාසනාව කියලා පැහැදිලි කරනකොට දැන් ආනන්ද සප්පාය සූත්‍රය ඔන්න පැහැදිලි කරා. උඹලාට මම ආනන්ද සප්පාය පැහැදිලි කරා. ආකින්චඤ්ඤායතන සප්පාය පැහැදිලි කරා. නේව සංඥානා සංඥායතන සප්පාය පැහැදිලි කරා. ඊළඟට ඔය විදිහට ඔක්කොම පැහැදිලි කරලා කියනවා අන්න උඹලාට හිස් ගෙවල් ශුන්‍යාගාර තියෙන බවුන් වඩව් කියනවා. ඔහොම පැහැදිලි කරන්නේ ඒ සප්පාය පොතේ ඊළඟට ඉන්ද්‍රිය භාවනා සූත්‍රය ආරි ඉන්ද්‍රිය භාවනාව පැහැදිලි කරා කියලා ඒ කරුණු පැහැදිලි කරලා වෙන් වශයෙන් වෙන්න වඩව් කියනවා. දැන් මෙතන අපට පේන්නේ එකක් වගේ එක කරුණක් වගේ එක කෝණයක් වගේ නේ අපට පේන්නේ. ඒ කියන්නේ අපි හැම වෙලෙම අපට ගන්න විදිහට බලනවා මිසක් මේකේ තියෙන විදිහ බලන්නේ නැහැනේ. දැන් මේ එක කෝණයක් නැත්තම් මේ එක විදිහක් එහෙම එකක් නෙවෙයි මේ තියෙන්නේ මේ කාරණාව විස්තර කරන එක. දැන් මට මේ කෝප්පයෙන් මම වතුර පීලා ප්‍රයෝජන ගන්නවා කියන එකේ මම දැන් මේක විඳිනකොට මට මේක එවෙලෙ විඳින එක විදිහකට කතා කරන්න වෙනවා. ඊළඟට මේක මට ලැබුණ නැත්තම් මට ඒක කතා කරන්න දෙයක්වත් නැහැ. මගේ අත්දැකීම කියන්නේ මේක එක. මේක හැදිච්ච හැටි හොයනකොට මට වෙනම එකක් බලන්න වෙනවා. ඒක වෙනම පැත්තක්.
ඊළඟට බුදුරණවහන්සේ දේශනා කරන ඉතිකෝ භික්කවේ දේශිතා මම නුඹලාට දේශනා කරා මහණෙනි පරණ කර්මය. දැන් බලන්න බුද්ධ දේශනාව කොතනකවත් දේශනා කළා තියෙනවද මෙහෙම කියලා. මම නුඹලාට දේශනා කරා දුක ආර්ය සත්‍ය මම උඹලාට සමුදය ආර්ය සත්‍ය කියලා වෙන්වෙන් වශයෙන් මේ කරුණ කියලා බවුන් වඩාව කියලා නැහැ. ඒ ආර්ය සත්‍ය කියන කාරණා පින්වතුනි වෙන්වෙන් වශයෙන් කතා කිරීමක් විතරයි. ඒක ප්‍රතිපදාවක් තියෙන්නේ. ඒක ඥානයක් තියෙන්නේ. මෙතන එහෙම එකක් නෙමෙයි. මෙතන පැහැදිලි කරන මම නුඹලාට දේශනා කරා පුරාණ කර්මය. මම නුඹලාට දේශනා කරා නව කර්මය. මම නුඹලාට දේශනා කරා කම්ම නිරෝධය. මම නුඹලාට දේශනා කරා නිරෝධන ප්‍රතිපදාව. ශාස්ත්‍රඥ වහන්සේට කළ යුතු කාරණාව ශ්‍රාවකයේ කුදසා කළ යුත්තේ කරා අනුකම්පාව උපදවාගෙන කළා. බලන්නකො බුදුරණවහන්සේ මේ කියන දේ ශාස්ත්‍රඥ වහන්සේ ශ්‍රාවකයෙකුට අනුකම්පාව උපදවාගෙන කළ යුතු කාරණාව කළා. මේ කරලා තියෙන්නේ. අපි පටලවා ගත්තට ප්‍රශ්න වැඩක්. ඒක ශාස්ත්‍රඥ වහන්සේට අදාළ නැහැ. අපි පටලවා ගත්තට. ශාස්ත්‍රඥ වහන්සේ කළා. කතං ඕ ධම්මය ඒතානි අන්න මේ මහණෙනි රුක් මුල් තියෙනවා. බෙන් ශුන්‍යාකාර තියෙනවා. ජහයේත කියන්නේ දැන් මේ කියපු කාරණාව එක්ක ජහයේත කියන්නේ. දැන් අපි ඒක ඉගෙන ගත්තානේ ජහන කියන වචනයත් එක්ක කොච්චර යෙදුනද කියලා ওই මජ්ක්‍ධිමනිකාය තුන සූත්‍ර කතා කරනකොට අපට මතක් වෙන්නේ ධානය කියනකොට එක ධානය දෙක ධානය තුන ධානය කියලානේ. එහෙම එකක් නෙමෙයි ජහයේත කියන. මේ කාරණාව එක්ක ජහයේත ප්‍රමාද වෙන්න එපා. ප්‍රමාද වෙලා පස්සේ පසුතැවෙන්න එපා. මා පච්චා විප්පටිසාරණු අහුවත්. අයං වූ අම්මාකන් මගේ අනුශාසනාව මෙන්න මේකයි. බලන්න මේ බුදු කෙනෙකුගේ තියෙන කරුණාවෙන් මේ ධර්මයේ දේශනා කළ මේකේ වැදගත්කම තවත් ඉස්මතු කරලා පෙන්වන්න හැටි. අපි මේව ගණන් ගන්න නැති වුණාට අපි මේකේ තියෙන දේ හොයන්න නැති වුණාට අපි ඒ කාරණාව එක්ක විචක්ෂණ දැන් මේක එක්කනේ භාග්‍යවතුන් වහන්සේ පෙන්වන්නේ උඹලා ධ්‍යාන වඩවුන් අන්න ශුන්‍යාකාර තියෙනවා. ඒ කියන්නේ මේකේ කොච්චර තියෙනවද තමා දැන් කලින් සූත්‍ර වල කතා කරේ ධම්මාරාමයේ අයින් වෙන්න කියලා. ඒක ඉක්මන ප්‍රතිපදාවක් කියලා. මනෝ සංකල්ප ඉක්මන ප්‍රතිපදාවක් කියලා. ඉතින් දැන් මේකක අපි සතුටු වෙනවා නම් අපට ලැබෙන අපි මේ ධම්මාරාමයේ සතුටු වෙලානේ වෙන්නේ. අපට හරියට ධර්මය ඇහුණා නම් ඒ කරුණයි මේ කරුණ එක බලනකොට අතන පෙන්නවා ධම්මාරාම සතුටු වෙන්න එපා කියලා. අපි මොනවා හරි හිතලා දාගෙන අනේ සතුටු වෙනවා. සතුටු වෙනවා. ඒකත් එක්ක ඉන්නවා. ඒක අපේ. ඊතර වීමකෝ. ඊතර වෙන විදිහටනේ මේක දීලා තියෙන්නේ. එහෙනම් මෙතන මේ පැහැදිලි කරපු දේශනා පරියායේදී අපේ මනසට ආපු සංකල්පයකින් මනෝලෝකකින් සතුටු වෙලා හරියන්නේ නැහැනේ. සතුටු වෙන්නේ නැති තවත් ඉදිරියට යමු වෙන චින්තනයක් තියෙනට ඕනේ. අන්න එහෙම යමුනහම තමයි පින්වතුනි ප්‍රතිපදාව ඉස්මතු වෙන්නේ. නැත්තම් නම් වෙන්නේ නැහැ. සප්පාය සූත්‍රය නිබ්බාන සප්පායං වූ භික්ඛවේ පටිපදං දේශිස්සාමි තං සුනාති සාදුකම් මනසිකරවත බහසිස්සාමීති කතමාචසා භික්ඛවේ නිබ්බාන සප්පාය පටිපද මහන්නේ මන් නුඹලාට නිවනට සප්පා වෙන ප්‍රතිපදා දේශනා කරන හොඳින් අහන්න මනසිකාර කරන්න මම ඔන්න කියනවා. බණ බුදුරණවහන්සේම පැහැදිලි කරන හැටිනේ කතමාචසා භික්ඛවේ නිබ්බාය සප්පාය මොකද්ද මහන්නේ නිවීමට හේතු වන සප්පා වෙන ප්‍රතිපදා ඉද භික්ඛවේ භික්ඛෝ චක්කුන් දැන් මේ මොකක් වෙන්නද මේ කියන්නේ නිවෙන්න ඒවා හොඳට මතක තියාගන්න. සෝතාපන්න වෙන්න නෙමෙයි නිවෙන්න. අපේ ඉලක්කෙ තිබ්බට සෝතාපන්න වෙන්න. සද්ධානුසාරි වෙන්න. ඒක ඉලක්කෙ තියෙන්නේ අපිට අර මේ අපි තුල ඒවා ප්‍රකට වෙන්නේ නැති නිසා. ඒ කියන්නේ ඒ ගතිය ඉස්මතු නොවන නිසානේ. ඉලක්කෙ නෙවීම. මහණෙනි ඉද භික්ඛවේ චක්කුන් ඉද භික්ඛවේ භික්ඛු චක්කුන් අනිච්ඡන්ති පස්සති රූපා අනිච්ඡාති පස්සති චක්ඛු විඥානං අනිච්ඡන්ති පස්සති චක්ඛු සම්පස්සෝ අනිච්ඡෝති පස්සති යම්පිදං චක්ඛු සම්පස්සපච්චා උප්පජ්ජති විජිතං සුඛං වා දුක්ඛං වා දුක්ඛම සුඛං වා තම්පි අනිච්ඡන්ති පස්සති ඇස අනිත්‍යයි කියලා දකිනවා රූප දකින්න මොකෙන්ද අනිත්‍යයි කියලා දකින්නේ ප්‍රඥාවෙන්නේ අන්න අටගත්ත සැප දුක් දුක්ඛම සුඛ වේදිතය දකිනවා අනිත්‍යයි කියලා කන නාසය දිව කය ඔය ඔක්කොටම මනසත් එක්ක සියල්ලක්ම පැහැදිලි කරනතර මේකමනේ මහා සලායතන සූත්‍රයේ තියෙන්නේ කයත් මනසත් ඒ දකිනවා මේකට කියනවා නිබ්බායට සප්පාය ප්‍රතිපදාව. දැන් මෙතන මොකද්ද මේ කියන්නේ? දැන් ඇස දකින්න කියන්නේ ඇස දැන් අපි දැන් බලන්න ඇස කියන්නේ මොකද්ද කියලා නේ. ඔන්න අපි ඔක ලස්සන ඉස්මතු කරලා පෙන්නනවා සද්ධානුසාරී වෙන හැටි ඇස කියන කාරණාව එක. අපට ඇස කියන එක මේ මෙතනට පෙන්නලා ඇහැ කියලා කාරණාව එක්ක එහෙම වෙනවා. නැත්නම් අපිට අර මනෝලෝකින් මනක්කල්පිත ලෝකින් තලුමරමින් යන හිතළු ලෝකින් අපි යන්න නාම රූපයෙන් කියලා අපි දාගන්නවා. මනෝලෝකයක් නේද ඒක?
ධම්මාරාමයන් නෙමේද? අපි දාගත්ත හිතලු ටිකක් නෙමේද? වචනේ බුදුරණවහන්සේ කියලා වචනේ කියන්නේ. ඉතින් ඒකත් ඒ කාලේ වචනයන්නේ. ඒ හිතලුවෙන් දාගෙන ඒ මනස්කාන්තව මනක් කල්පිතව ලෝකෙන් නිමෙජ එතකොට හැකිලා අනිත් එක කියලා දාගන්නේ. සම්මර්ෂණයක් වෙන්නේ නැහනේ. මනක් කල්පිත ලෝකේ ජීවත් වෙනවා. ඒක හිත තලු මර ඉන්නවා. මේකෙන් මොකද්ද කියන්නේ කියලා අන්න ඒක බලන්නේ නෑ. ඒක හොයද්දී අනිත්‍ය සම්මර්ෂණයක් එක්ක සද්ධාද අදිමුච්චිති බවට පත් වෙන්නේ. ඊළඟට මම හිතන්නේ ඒක අපි අර ආරණ්‍යය 7 කියන එකේ හොඳට විග්‍රහ කරා. ඒකේ සාධාරණ සාකච්ඡා 113. ඒක තමයි සප්පාය සූත්‍රය. ඒ විදිහට ඒ කාරණා දකින්න එක. ဒုတိ ය සප්පාය සූත්‍රයේ නිබ්බාන සප්පායන් නිවනට සප්පාය ප්‍රතිපදා දේශනා කරන හොඳින් අහන්න මනසිකාර කරන්න කියලා බුදුරණවහන්සේ දේශනා කරනවා. දැන් කලින් සූත්‍රය අනිත්‍ය වශයෙන්නේ මේකේ තියෙන ඉද බික්කේ බික්කු චක්කුන් දුක්ඛන්ති පස්සති දුක් වශයෙන්. ඒතකොට බලන්න දැන් මේ පෙන්නන්නේ සෝතාපන්න වෙන්න එහෙම නෙමෙයි සද්ධානුසාරි වෙන්න එහෙම නෙමෙයි රහත් වෙන්න නිවෙන්නේ. නැත්නම් අර කෙනෙක් කියනවා මේ දුකින් පටන් ගන්නවා කියලා. ඒ කියන්නේ අපට කොහෙන් ගිය ශ්‍රද්ධාවට යොමු වෙන්න ඕන කියන එක අමතක වෙනවා. හරි පුදුමයි. ඒ කියන්නේ බලන්නකො මේ ධර්මයට යොමු වෙන්න කොච්චර අමාරුදනේ. මේ කියන කාරණාවේ තියෙන දේ බලන්නට ඕනේ. දුක් වශයෙන් ඇස දුක්ඛක් යථාර්ථ වශයෙන් දකින්න දුක්ඛන්ති පස්සති දුක් විඳිනවා කියලා හැම නෙමෙයි. රූපං දුක්ඛන්ති පස්සති දුක් විඳිනවා කියලා හැම නෙමෙයි. චක්ක විඥාන දැන් අපිට දුකක් කියන්නේ එපා වෙන එකටනේ. ඒ කියන්නේ විඳීමකටනේ. දැන් මේ විඳීමක් ගැන හැම නෙමෙයි කියන්නේ. ඇසේ දැන ගැනීම දුකක්, ඇසේ ස්පර්ශය දුක, ස්පර්ශයට ගන්න වේදනාව දුක. අන්න ඊළඟට අන්න අර තියෙන්නේ. දැන් අපි මෙව එච්චර හිතන්නේ නැහැ. චක්කු සම්පස්සච පස්සය උපදිත වේදිතං සුඛං වා දුක්ඛං වා දුක්ඛම දුක්ඛං වා. එතන කියන්නේ අන්න වේදිතය ගැන කියනවනේ. හරි පුදුමයි මේකෙ මෙහිම තියෙද්දී බලන්න නැති හැටි. දැන් මෙතන පැහැදිලි කරනවා ඇසේ ස්පර්ශයෙන් අටගත්ත යම් කිසි සැප දුක අදුක්ඛම සුඛ වේදිතයක් තියෙනවා. ඒකත් දුකක් කියනවා. එතකොට දුක් විඳීමක් නෙමෙයිනේ ඒ දුකක් කියන එක. දැන් මෙතන දුක් විඳීමක්. ඒකත් දුක. බලන්න කොහොමනම් බලන්න හිතන්න ඕනද? ඉතින් මේ විදිහට කනනාසය දිවකය මනස එක්කම අන්න ඒක ඒවා දුක් වශයෙන් දකින්න එක මනස දුකක්, මනසේ ඊළඟ අරමුණ දුකක්, මනෝ විඥානීය දුක, ඊළඟට ස්පර්ශයේ දුක, ස්පර්ශයෙන් හටගත්ත සැප දුක, දුක්ඛම සුඛ වේදිතේ දුක. විඳීම දුක. අන්න එතකොට ඒක වෙනම පැහැදිලි කරනවා. ඒක වෙනම ආකාරයකින් පැහැදිලි කරනවා. ඒක නිසා හොඳට බලන්න හරිම සුන්දරයි. මේ ධර්මයේ ඇත්තටම අර මී පිටක්. හැබැයි ලැබිලා නෙමෙයි. දැන් අපට උනත් මොනවා හරි මනෝලෝකෙ හතුටු වෙන්නනේ. අපි හතුටු වෙවි අපට ප්‍රීතියක් අවශ්‍යයි. බුදුරණවහන්සේගේ ධර්මයේ ප්‍රීතිය මොකක්ද තියෙන්නේ? බෝධි අංගයක්. මොන බෝධිද? දුක්ඛ, සමුදය, නිරෝධ, මග්ග ඥානයෙන් යුක්ත බෝධිය. ලැබෙන එකක්ද? නැහැනේ. පීති සම්බොජ්ජංගය කියලා කියන්නේ බෝධිඅංගයක් හැටියට දුක පිරිසිඳ හේවෙන. දුක ලැබෙනවද? නෑ. සමුදය ප්‍රහාණය වෙන. නිරෝධේ සාක්ෂාත් වෙන මග වැඩෙන කිසිම ලැබෙන එකක් එක්ක නෙමෙයි මේ ප්‍රීතිය. අපි කැමති ලැබෙන ප්‍රීතියකට, ලැබෙන එකක් එක්ක. ඒකට වචනේ දෙන්න තියෙන්නේ ස්වයං වූ වින්දනයක් කියලා. ඇයි ස්වයං කියන්නේ Tamanට විඳිනවා. විඳවිදා මනෝලෝක ජීවත් වෙනවා. ඒක පිටිසම්බොජ්ජංගේ නෙමෙයි. ඒක ස්වයං වින්දනයක් ලැබෙන එක. මනෝලෝකේ ජීවත් වෙන එක. මනස්කාන්තය, මනක් කල්පිතය, හිතලුවා. එච්චරයි. අතන ඒකෙදි කිසිම විදියකින් ලැබීමක් නතර ඊතර වීමක් එක්ක බෝධිඅංගයක් වූ ප්‍රීතිය ලැබෙනවා. ඒක තමයි ဒုတိ ය සප්පාය පටිපදා. තතිය සප්පාය පටිපදා. නිබ්බාන සප්පායං වා භික්ඛවේ දේශිත. නිවනට සප්පාය පටිපදා දේශනා කරන හොඳින් අහන්න මනසිකාර කරන්න කියලා දෙනවා කියලා බුදුරණවහන්සේ පැහැදිලි කරන චක්කුං අනත්තං පස්සති. අනාත්ම වශයෙන් දකින්න. රූප අනාත්තා, පස්සති චක්කු විඤ්ඤාණ අනාත්තා, චක්කු සම්පස්සනාත්තා, ස්පර්ශයෙන් අටගත් විඳීම අනාත්තා. මනස දක්වාම විග්‍රහ කරන අනාත්ම වශයෙන්. අන්න එතකොට ඒක මොකද්ද? නිවනට සප්පාය පටිපදා. නිවන් දකින්නේ. චතුත සප්පාය සූත්‍රය පැහැදිලි කරනවා නිබ්බාන සප්පාය භික්ඛවේ පටිපදා නිවනට සප්පාය පටිපදා දේශනා කරනවා කියලා ආගිතන වහන්සේ පැහැදිලි කරන හොඳින් අහන්න කියලා ඔන්න දැන් මේ ඔක්කොම ටික එකට සම්බන්ධ මේ දේශනා වෙන්වින් වශයෙන් වින්වින් අවස්ථාවල දේශනා කරපු අපි මේක නැවත නැවත පුනා කියන ඉතින් ඔබට මුල ඉඳලා මම මේක පැහැදිලි කරා මේ එක ළඟ තියෙන්නේ අර සංගායනාවේ පිළිවෙලට අනුවනේ ඒ නිසා මේ වෙන්වින් තැන්වල කියපු දේශනා එකට කරලා පෙන්නන්නේ චතුත සප්පාය පටිපදා සූත්‍රයේදී පැහැදිලි වෙන්නේ
නිබ්බාන නිවනට සප්පාය ප්‍රතිපදාවන් දේශනා කරන හොඳින් අහන මානසිකාර කරන්න කියලා පැහැදිලි කරනවා. තංකින් මඤ්ඤති වික්කවේ මහණෙනි ඔබ මොකක්ද හිතන්නේ? ඇස නිට්ටයද අනිත්‍යද? අනිත්‍යයි ස්වාමීනි. යමක් අනිත්‍ය නම් දුක සැපද? දුකයි ස්වාමීනි. යමක් අනිත්‍ය නම් දුක නම් වෙනස් වෙන ස්වභාවයට අයිති නම් තමා හෝ තමාට අයිති කියලා ගැනීම සුදුසුද නැහැනේ ස්වාමීනි. අන්නේ ඉදිරිය ඇහැ ගැන, රූපය ගැන, ඇහි විඥාන ගැන, ඇහි ස්පර්ශය ගැන, ස්පර්ශෙන් අටගන්න වේදිතය ගැන සුඛ දුක දුක්ඛම සුඛ කන නාසය දිව කය මනස ඒ හැම එකක් ගැනම ওই විදියට අහනවා. ඔහොම අහලා බුදුරණවහන්සේ පෙන්වනවා ඒවම් පස්සම් බික්කවේ සුතවාරීසහ කොහොම දකින සුතවත් ආර්ය ශ්‍රාවකයා ඇසට කලකිරෙනවා, රූපයට, ඇසේ විඥාණයට, ස්පර්ශයට, ස්පර්ශෙන් අටගන්න වේදිතයට, ඊළඟට මනස දක්වාම ඒ කාරණා ටික පැහැදිලි කරනවා. නිබ්බින්දං විරාගං විමුච්ඡති යන්න නිවෙනවා. ඒ තමයි ඒ නිබ්බාන ගාමිනී පටිපදාව බවට පත්වන්නේ. අපි එහෙනම් පින්විතුනි ඊළඟ දේශනා ටික අපි හවස 1ට පටන් ගමු. හොඳයි එහෙනම් සියලු දෙනාටම තෙරුවන් සරණයි.